හරි පුතේ ආයිබෝවන් හැමෝටම දැන් මම දැකලා නැති අයත් ඇති මෙතන. හරි මම දැකලා නැති දරුවොත් ඇති. ඉතින් මම කවුද කියලා මම ඉස්සෙල්ලාම හඳුන්වා දෙන්නම්. මම දැනට නාමල් ශ්‍රී නාග ජාතික පාසලේ ගණිත ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා. උත්තර පත්‍ර පරීක්ෂකෙක් විදිහට වැඩ කරනවා සාමාන්‍ය පෙළ විභාගේ. ඉතින් මට හිතුණා මේ කොරෝනා දවස්වල ඔයගොල්ලෝ අපහසුතාවයට පත් වෙලා ඉන්න හින්දා ඔයගොල්ලෝගේ දැන් පළවෙනි වාර විභාගයක් ලියන්න බැරි වුණානේ. ඒ නිසා මම හිතුවා මේ ඔයගොල්ලෝ උදව්වක් විදිහට නොමිලේ මේ වගේ සම්මන්ත්‍රණයක් කරන්න. ඉතින් WhatsApp group එකේ ඉන්න ප්‍රමාණයම නැහැ. උනාට ඉතින් ඉන්න ප්‍රමාණයට මේක මම සාකච්ඡා කරනවා. අද එකතු උදව් සමහර කාලසටහන ගැන දන්නේ නැතුව ඇති. අපි පුතේ හැම මාසෙකටම සැරයක් මේ විදිහට නොමිලේ ඔයගොල්ලන්ට සම්මන්ත්‍රණයක් කරන්න ලැහැත්ති කරලා තියෙන්නේ. එතකොට දැන් මේ වෙනකොට ඉගෙන තියෙන පාඩම් මතක් වෙන්න උදව්වක් විදිහට තමයි මේක කරන්නේ. ඉතින් මම මීට අමතරව උපකාරක පන්ති කරනවා. නයිනේ අධ්‍යාපන ආයතනයේ සහ නාවුල පිටුල අධ්‍යාපන ආයතනයේ. ඉතින් ඒ කරන ගමන් තමයි ඔයගොල්ලන්ටත් මේ විදිහට උදව්වක් කරන්න මම හිතුවේ. ඉතින් අද අපි මේ මගේ පිටිපස්සෙන් පේන පේපර් එක තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයගොල්ලෝ මම හිතනවා දැන් මේකට උත්තර ලියලා ඇති කියලා. දැන් ඔයගොල්ලෝ මේ සමහර print out ගන්න නැත්නම් සමහර print out ගන්න බැරි වෙන්න ඇති. ඉතින් print out ගන්න බැරි වෙච්ච දරුවන්ට පේපර් එක පේන්නේ නැහැ නේ. ඒ නිසා මම මෙහෙම දානවා ස්ක්‍රීන් එකේ පේපර් එක. ඊට පස්සේ උත්තර ලියලා දෙනවා මේ ස්ක්‍රීන් එකේම ලියන්න බෑ මට. එච්චර තාක්ෂණයක් නැහැ. මේක අයින් කරලා ඊට පස්සේ මම උත්තර ටික කතා කරනවා. ඊට පස්සේ ඊළඟ කොටසට යනවා. ලකුණු දෙන විදිහ කියන පුතේ ලකුණු හරි වැරදි දා ගන්න ඕනේ ඔයගොල්ලෝ. හරි රතු පෑනේ හරි වැරදි දා ගන්න. ඔයගොල්ලෝගේ උත්තරේ මොනවාරි සංශෝධන දා ගන්න ඕනි නම් උත්තර ටිකක් නැවත දා ගන්න ඕනි නම් ඒවා රතු පෑනෙන් ලියා ගන්න. උත්තරේ ප්‍රශ්නේ ඔයගොල්ලෝ උත්තර ලියපු තැනම ලියා ගන්න. පුළුවන් ඉති දවසක print out ගන්න පේපර් එකේ ඕන වෙනකොට. හරිද? එහෙම නැත්නම් අවශ්‍යත් නැහැ. උත්තරේ රතු පෑනෙන් අඩුපාඩු හදා ගන්න. හරිද? ඒකල ලකුණු දෙන ප්‍රමාණයත් ඔයගොල්ලෝම දා ගන්න. මොනවා හරි ගැටලුව આવොත් කෝල් කරන්න එපා මගේ අංකෙට. WhatsApp පණිවිඩයක් දාන්න නැත්නම් chat එකේ යන දාන්න ඉන්නවා chat එකේ chat දාන්න අයද ඉන්නවා Zoom chat එකේ දාන්න. ඒතකොට මම ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා ඒකේ කතා කරන්න. ඔයගොල්ලෝ මොකක් හරි බැරි දෙයක් තියෙනවා මම විස්තර කරලා දෙන්නම් බෝඩ් එකේ. හරිද? ඔය ටික තමයි කියන්න තියෙන ඉස්සල්ලාම. එහෙනම් 5 වෙනකම් අපි මේ ටික සාකච්ඡා කරගෙන පටන් ගමු. පළවෙනි ප්‍රශ්නේ පුතේ වෘත්ත පාඩමේ තියෙන පළවෙනි පාඩම ඔයගොල්ලෝ වෘත්ත පාඩම නේද? අපි පළවෙනි ප්‍රශ්නේ බලමු මොකක්ද අහලා තියෙන්නේ කියලා. පළවෙනි එකේ පුතේ තියෙන්නේ දී ඇති වෘත්තයේ මත A ලක්ෂයද වෘත්තය තුල B ලක්ෂයද ලකුණු ගන්න තියෙන්නේ. රයිට්? දැන් මම බෝඩ් එක ඕන නිසා මම බෝඩ් එක ගන්නම්. දැන් මෙතන මෙහෙමයි පළවෙනි ප්‍රශ්නය. හරි? මෙහෙම වෘත්තයක් තියෙනවා. වෘත්තයේ මත කියලා කිව්වම පුතේ අපි ගන්න කොතනද? මෙන්න මේ රේඛාව මත කැමති තැනකින් ඔයගොල්ලෝ පිටක් තියලා A කියලා අක්ෂය දාන්න. වෘත්තයේ තුල කියන්නේ පුතේ මෙන්න මේ මැද කොහේ හරි කමන්නේ. මේ අවුමට ඇතුලේ ඕනි දිහාවක් කමක් නැහැ. A B ලක්ෂ දෙක ලකුණු කරලා තියෙන්න ඕනි. එතකොට මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ පිටත. මේ පිටත මේ ඇතුළත නේද? තුල නැත්නම් තුල මේ මත. එතකොට මේ රවුම් මත කොහේ හරි කමක් නැහැ. ඒ තිබ්බොත් ලකුණක් හම්බ වෙනවා. ඇතුලේ කොහේ හරි තැනක කමක් නැහැ. රේඛා මත තියන්නේ නැතුව ඇතුලේ කොහේ හරි තියෙන තැනක B ලක්ෂය තියා දෙනවා නම් ලකුණු 1යි. ඒ දෙකට ලකුණු 2ක් වෙනවා. පැහැදිලි කියන දේ? හරිද? රයිට්. මයික් එක ඔයගොල්ලෝ ඔන් කරන්න මම දීලා නැහැ. දැන් මම YouTube එකට live එක දාන්න ඕන නිසා තමයි මම එහෙම කරලා තියෙන්නේ. live එක අද පොඩි ප්‍රශ්නයක් තියෙනවා log වෙන්න ප්‍රශ්නයක් තියෙනවා. වීඩියෝ එක රෙකෝඩ් එක නැවත මම YouTube එකෙන් දාලා ඔයගොල්ලෝ group එකට දාන්නම්. එතකොට නරඹන්න පුළුවන්. හරි? ඊට පස්සේ පුතේ දෙවෙනි ප්‍රශ්නය අංක 2 දෙකේ කියන පුතේ සුළු කරන්න කියලා තිබ්බේ 72 ගුණ කිරීම 23. 72 ගුණ කිරීම 23. එතකොට පුතේ කොහොමද ගුණ කරන්නේ? 72 ලිව්වා මෙහෙම 23 ලිව්වා. අපි ගුණ කරන්නේ 3 වරක් චක්‍රයෙන් ඉස්සලා දානවා නේ. 3 වරක් 2 6යි. 3 වරක් 7 21යි.
නේද? එතකොට එතන 216 ඊට පස්සේ දෙකෙන් ගුණ කරලා ලියන්න පුතේ මේ දෙකට පල්ලෙ යන්නේ නේද? දෙවරක් 2 4යි. දෙවරක් 7 14යි. ඔය විදිහට ගන්න. දැන් පුතේ එකතු කරන්න ඕනේ මේ දෙක 6යි 5යි 6යි 1. 1656. අය බලමු. 3 වරක් 2 6යි 3 වරක් 7 21යි. දෙවරක් 2 4යි. දෙවරක් 7 14යි. එකතු කරපුවම 6යි 5යි 6යි 1යි. 1656යි පුතේ. මේ උත්තරේ තියෙනවා නම් සම්පූර්ණ ලකුණු දෙකම දාගන්න. සාමාන්‍ය පුතේ උත්තර ලියනකොට මේ ಗುಣ කරන එකත් එතනම ලියන්න පුරුදු වෙන්න. හරි මේ ಗುಣ කරන විදිහත් එතනම ලියන්න. ඒක වෙන කොහෙවත් උත්තරේ විතර මෙතන ලියන්න එපා. කෙටි ප්‍රශ්න වලට කමක් නැහැ. මෙතන තියෙනවා. හරිද? මේ 1656 තියෙනවා නම් සම්පූර්ණ ලකුණු ප්‍රමාණයම ඔයගොල්ලෝ ඇතුළත් කරගන්න. හරි? ඊට පස්සේ පුතේ තුන්වෙනි ප්‍රශ්නය පෙරවරු 12:45 පෙරවරු 12:45 හරි සම්මත ආකාරයෙන් දක්වන්න කියලා කියනවා. දැන් පුතේ මේ පෙරවරු 12:45 කියන්නේ මොකද්ද? පෙරවරු කියන්නේ මොකද්ද? ඔය පෙරවරු කියලා එකක් දාලා තියෙනවනේ. පස්වරු නෙමෙයි. පෙරවරු 12:45 කියලා කියන පුතේ සාමාන්‍යයෙන් දවසක් ආරම්භ වෙන්නේ රෑ 12ටනේ. දවසක් ආරම්භ වෙන්නේ රෑ 12ට. ඒ කියන්නේ මධ්‍යහ්න 12ට. ඊට පස්සේ එන්නේ 12:01යි 12:02යි කොහොමද වෙලාව වෙන්නේ? ඒ ඔක්කොම පෙරවරු. හරිද? පැය 24 රොලෝසු ක්‍රමයෙන් කියනකොට දවස පටන් අරගෙන නැහැනේ. එතකොට පැය පුතේ බිඳුවයි. හරිද? විනාඩි 45යි. එතකොට ඔච්චර ගානක් තමයි ලිමිට් තියෙන්නේ. අනිවාර්යෙන් පැය ගාන වෙන් කරන 32ක් තියන්න ඕනේ. ඔන්න ඔහම තමයි වෙලාව ලියා තියෙන්නේ. H එහෙම දාන්නේ නැහැ. පැය ගාන 32ක් මිනිත්තු ගාන දාන්න. තව තප්පරක් තිබ්බනම් මොකද කරන්නේ? පැය ගාන මෙහෙම ලිව්වා. H දැම්මම මම පැය ගානට ඊට පස්සේ මිනිත්තු ගානට මම m දාන්නම්. 32ක් තප්පර ගානට S දාන්න. ඒ කියන්නේ අපි හිතමුකෝ පෙරවරු 7යි මිනිත්තු 10යි තප්පර 18ක් දක්වන්න ඕනේ කියලා අපිට. එතකොට අපි ලියන්නේ 0.7යි 32යි 10යි 32යි 18. කොහොම තමයි සම්මත වේලාව ලියන්නේ. සම්මත ක්‍රමයට වේලාව ලියන්නේ එහෙම පැය 24 රොලෝසු ක්‍රමයක. ඒතර ඔයගොල්ලෝ මේ උත්තරේ ලියා දෙනවා නම් ලකුණු දෙකම හම්බ වෙනවා. හරි ඒක කෙලින්ම උත්තරේ ගන්න තියෙන්නේ. හරිද? ඔන්න මුල් ප්‍රශ්න 3. ඊට පස්සේ පුතේ පේපර් එකේ තිබ්බ ප්‍රශ්න හරි වැඩි දාගන්න. ඊට පස්සේ තියෙන්නේ තිරස් බව සහ සිරස් බව මැනීමට භාවිතා කරන උපකරණයේ බැගින් ලියන්න කියන. හරි? දැන් පුතේ මේ සිරස් බව තිරස් බව මැනීමට පාවිච්චි කරන උපකරණයක් බැගින් ලියන්න කියලා කියනවා. දැන් ඔයගොල්ලෝ දිශා පාඩමේදී තිරස සහ සිරස ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඉගෙනගෙන නැත්නම් මම මතක් කරන්නම් කෙටියෙන්. හරි? කෙටියෙන් මතක් කරන්නම්. සිරස සහ තිරස කොහොමද එන්නේ කියලා. තිරස් බව කියලා කියන පුතේ දැන් මහ පොළොව වගේ. දැන් ඔයගොල්ලෝගේ ගෙදර පොළව තිරස් නේද? ගෙදර බිත්තිය ගත්තොත් එහෙනම් බිත්තිය මතු පිට නැත්නම් මම මේ පිටිපස්සෙන් තියාගෙන ඉන්න බෝඩ් එක ඒගොල්ලෝ සිරස්. හරිද? එතකොට පුතේ තිරස් බව මෙහෙම සමතලයි කියලා මම ඉන්නේ. පාවිච්චි කරන උපකරණයක් තමයි ලෙවල් එක කියන්නේ. අපි ඔය කියන්නේ ලෙවල් එක කියන නේද? ලෙවල් එක ගන්න පුළුවන් තිරස් බව මැනීම. ඊට පස්සේ මේ තිරස් බවට සිරස් බවමයින් පුතේ පාවිච්චි කරනවා ළඹය කියන්නේ මොකද්ද? අර බාසුමල පාවිච්චි කරන බිත්තිය සිරස් බවමයින් මෙහෙම ලී කැටයක් තියලා මෙහෙම එකක් එල්ලෙනවා. ඒක ගෑවෙන විදිය බලලා සිරස් බව හොයාගන්න පුළුවන්. හරිද? තිරස් බව ලෙවලය, සිරස් බව ළඹය. හරිද? වෙන උත්තර එහෙම ලියලා තියෙනවා ඔයගොල්ලෝ මට එවන්න WhatsApp එකේ මම ඒවා හරි වැරදි කියන්න. තේරම කියන්නේ WhatsApp එකේ එවන්න නැත්නම් chat එකේ දාන්න මම බලලා ඔයගොල්ලෝ අඩුපාඩු කියන්න. හරි? ලෙවලේ ළඹය. හරි. ඒවල තියෙන හරි. ඒක පුතේ ලියන්න මොකද්ද? තිරස් එකට ලෙවලේ කියලා ලියන්න සිරස් කියලා මෙහෙම දාන්න ඉස්සරහෙන් ඈ නැත්නම් මොකෙටද කියලා දන්නේ නැහැනේ.
හරි නැත්නම් පිළිවෙල ලියා දිනන කොහොමද? ලේබලය ලාභය කියලා ලියා දිනන පිළිවෙලට මේකට එක ලකුණයි මෙයාට එක ලකුණයි. පස්වෙනි ගාන. පහත සංඛ්‍යා රේඛාව මත නිරූපණය කර ඇති සංඛ්‍යා. දැන් බලමු සංඛ්‍යා මොනවද කියලා. ඔයගොල්ලෝ පේපර් එක පේන්න නැති නිසා මම දාන්නම්. දැන් පුතේ මෙතන නිරූපණය කරලා තියෙන සංඛ්‍යා. දැන් ඔයගොල්ලෝ පේන මේ සංඛ්‍යා රේඛාවේ මොකද වෙලා තියෙන්නේ? මේ සංඛ්‍යා රේඛාවේ තද කරලා තියෙන තිත් ටිකක්. නේද? මේ මෙතන තියෙනවා හිතන කොතනද තියෙන්නේ? ඍණ 2 තියෙනවා. නේද? එහෙනම් මොකද්ද ගන්න එතන? උත්තරේ එන්නේ ආරෝහණ පිළිවෙලට කියන්නේ තියෙන අවරෝහණ පිළිවෙලට. අවරෝහණ කියන්නේ පුතේ? අවරෝහණ කියලා කියන්නේ විශාල එකේ ඉඳලා කුඩා එකට ලියන්න. ආරෝහණ කියන්නේ මොකද්ද? ආරෝහණ කියන්නේ මොකද? කුඩා එකේ ඉඳලා විශාල එකට ලියන්න. දැන් පුතේ අපිට කියන්නේ මොකද්ද? අවරෝහණ පිළිවෙලට ලියන්න කියලා කියන්නේ. කියන්නේ විශාලම එක 4. දකුණු අත පැත්තෙන් තියෙන ලොකුම එක. ඊට පස්සේ 1 ඊට පස්සේ ඍණ 2. ඕක තමයි ඔයගොල්ලෝගේ උත්තරේ වෙන්න ඕනේ. මේක සම්පූර්ණයෙන්ම ලියා තියෙනවා නම් ලකුණු දෙකම දාගන්න. ඉලක්කම් මාරුලා තියෙනවා, සංඛ්‍යා මාරුලා තියෙනවා වැරදි. හරිද? වෙන උත්තරයක් තියෙනවා වැරදි. මේකම තමයි උත්තරේ වෙන්නේ. 4 1 ඍණ 2. හරි? ලියපු නැති දරුවෝ ඉන්නවා නම් පේපර් එක සාකච්ඡා කරන අවස්ථාවේ දැන් ලියලා නැත්තම් ඔයගොල්ලෝ පේපර් එකක් බල තමයි මේක කරන්න වෙන්නේ. හරිද? ඒකල පස්සේ ආපු උත්තර ටික බලාගෙන තනියෙන් ලියන්න පුළුවන්ද කියලා බලන්න. උත්තර නැතුව ලියන්න පුළුවන්ද කියලා බලන්න. ඒකල චෙක් කරගන්න. හරි? එහෙම කරන්න. දැන් මම දැක්ක හවස් වරුවේ සම්බන්ධ වෙච්ච අය හිටියා. ඊට පස්සේ පුතේ 6 වෙනි ගාන. 6 කලාපවලට වෙන් කර ලියන්න කියලා තියෙනවා. මෙහෙම දුන්නාම මම ලියන සංඛ්‍යාව 6යි 5යි 0යි 2යි 1යි 7යි 8 තියෙන පුතේ. ලේසි කලාපවලට වෙන් කරගන්න මේ කෙලවරේ ඉඳලා වෙන් කරගන්න ඕගොල්ලෝ පැන්සලෙන්. ඉලක්කම් 3 බැගින්. ඔන්න වෙන් කරා, මෙහෙම වෙන් කරා. එතකොට පුතේ එන්නේ 6 හිස්තැනක් 502 හිස්තැනක් 178. 600 නොමෙන් කලාපවලට වෙන් කර ලියන්න. මේක තමයි පළවෙනි එකට උත්තරේ එන්න ඕන. පළවෙනි එක උත්තරේ. හරි? ඔයගොල්ලෝ මතක් වෙනවද මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් පුතේ. අපි තුමු මෙහෙම. ඔහොම තියෙන සංඛ්‍යාවක මේ ලියා තියෙන විශාල සංඛ්‍යාවක් නේ. මේ කලාපයට අපි කියනවා ඉලක්කම් තුනට කියනවා ඒකක කලාපය කියලා නේ. මෙයාට කියනවා පුතේ දහස් කලාපය කියලා කියනවා. මෙයාට කියනවා මොකද්ද? මිලියන කලාපය කියලා කියනවා. මෙයාට කියනවා බිලියන කලාපය කියලා. ඔහොම තමයි සංඛ්‍යා යන්නේ. එතකොට දැන් පුතේ මෙතන ඒකක කලාපය තියෙනවා 178 502 තියෙනවා 502 තියෙනවා දහස් කලාපේ 6 තියෙනවා මිලියන කලාප. දැන් අපි කොහොමද මේක කියවන්නේ? 6 මිලියන. ලේසි කියන්නේ. කලාපේ දැන් අපි ඉස්සෙල්ලා මෙහෙම ලියාගමු. මිලියන දහස් ඒකක කියලා ලියන්න. දැන් නම හදාගන්න ලේසි. දෙවෙනි එක සංඛ්‍යා නාමය කියන්නේ පුතේ කියන විදිය. කියවන විදිය මේක. 6 මිලියන ඊට පස්සේ දහස් කලාපේ තියෙන 502. හරි? 500 2000 502 නේ 2000 කියන්නේ සාමාන්‍ය 2000 ඒක කලාපේ නිකම් කියවන්නේ නේ 178 කොහොම වචනේ ලියා තියෙනවා 6 මිලියන 500,178 කියලා මෙහෙම ලියා තියෙනවා. ඔන්න 6 වෙනි ප්‍රශ්නෙට මෙහෙම සිංහලෙන් පහලින් ලියන්න ඕනේ නෑ ඕගොල්ලෝ. 6 හිස්තැනක් 502 හිස්තැනක් 178 කියලා ලියන්න. කියවන විදිය 6 මිලියන 500,178. 2000ක් කමක් නෑ. 2000ක් කමක් නෑ සමාවක් දෙමු. හරි? ඔන්න පුතේ 6 වෙනි ප්‍රශ්නෙට උත්තර දෙක කොහොමයි වෙන්න ඕනේ. හරිද? අඩුපාඩු තියෙන අය සෙනිකව හදා ගන්න ඕනේ ලියලා තියෙන දරුවෝ මොකද කරගන්නේ? අඩුපාඩු බලලා හරි වැරදි දාගන්න ලකුණු දාගන්න. ඒක පුතේ මේකට එක ලකුණයි සංඛ්‍යා නාමයට එක ලකුණක්. එකක් වැරදි නම් එකක් අඩු කරන්න. හරිද? ගැටලු තියෙනවා නම් අහන්න. හරි නේද? ඊට පස්සේ පුතේ 7 වෙනි ගාන පුතේ හිස් කොටුවල ගැලපෙන දිශාව ලියන්න කියලා කියනවා. දැන් අපි මෙහෙමනේ මෙහෙම ගත්තාම පුතේ ඔයගොල්ලෝ නම මතක තියාගන්න කොහොමද දිශා ටික? උපාලි
එහෙම එකක් තියනවද? ඊළඟ නැවෙන් ගිහින් ඔම කතන්දරයක් තියනවද? හරි කොහොම හරි කමන්නේ මතක තියාගන්න. රයිට්? ඔක තමයි දිශා ටික. ඔන්න දිශා සටහන. 8 වෙනි පාඩම. හරි සාමාන්‍ය අපි කඩදාසි උඩ පැත්ත තමයි උතුර දක්වන්නේ. නේද? දැන් පුතේ මෙහෙම තියෙනවා. උතුර මෙහෙම තියෙනවා. උතුර තියෙනවා. මේ පැත්තට මෙහෙම දාලා මෙතන හිස් කොටුව මොකන්ද කියලා අහනවා. මෙතන තමයි පුතේ මේ කතිරි මේ මෙතන තමයි තියෙන්නේ. මෙතන තමයි මේ තියෙන්නේ. පැහැදිලි? ඔන්න උතුර මේ පැත්තට තියෙන්නේ මොන දිශාවද? හිස් කොටුවට ගැලපෙන පුතේ නිරිත දිශාව. නිරිත දිශාව. හරිද? හිස් කොටුවට එන්න ඕනේ ඔයගොල්ලෝ ලියනවා නම් 7 වෙනි ප්‍රශ්නෙට නිරිත දිශාව. නිරිත කියලා ලියා තිනවා නම් ලකුණු දෙකම දාගන්න. නිරිත කියලා දාලා තියෙනවා නම් ලකුණු දෙකම දාන්න. හරි? ඊට පස්සේ පුතේ ඊළඟ ප්‍රශ්නට යන්. ඔන්න ඔය ප්‍රශ්නේ අපි කතා කරේ නේද? මෙතන මෙතන. හරි? මේ පැත්තට තියෙන්නේ නිරිත දිශාව. රයිට්? ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? පන්තික ළමයි සංඛ්‍යාව ආසන්න 10ට වැටූ විට 50ක් විය. පන්තියේ ළමුන් විය හැකි කුඩාම හා විශාලම අගේ. දැන් පුතේ මෙහෙමයි. වටේනවා කියන එක ඔයගොල්ලෝ දැන් සමහරට අහලා ඇති. වැටීමක් කියලා කියන්නේ පුතේ ආසන්නව දක්වනවා සංඛ්‍යාවක්. සංඛ්‍යාවක් ආසන්නව දක්වනකොට අපි කියනවා වැටීම කියලා. වැටීම කියලා කියනවා. දැන් අහන්නකෝ. දැන් පුතේ මේ අපි තුමු බස් එකට යන්නේ රුපියල් 18යි කියලා හිතමුකෝ අපිට ඉස්කෝලේ යන්න. ඉස්කෝලේ යන දවසේ රුපියල් 18ක් බස් එකේ යනකොට වියදම්. ඉතින් බස් එකේ යද්දී අම්මා රුපියල් 18ක් හරියටම දෙන වෙලාවුත් ඇති. සල්ලි නැත්තම් එහෙම දෙනවනේ. හරිද? සල්ලි නැත්තම් එහෙම දෙන්න වෙනවනේ. නේද? ඉතින් පුතේ සල්ලි තියෙන වෙලාව රුපියල් 20ක් දෙනවනේ එහෙම. රුපියල් 20ක් විතර දෙනවනේ. කියන්නේ 18යි ඕනි 20ක් දෙනවා. ඉතින් අපි සාමාන්‍ය ජීවිතේදී පුතේ හරි සාමාන්‍ය ජීවිතේදී ඉතින් අපි මෙහෙම පාවිච්චි කරනවා. හරිද? මෙහෙම පාවිච්චි කරනවා. ඉතින් වැටීම කියන්නේ එහෙම වගේ වැඩක්. හැබැයි වටේනම නීතියක් තියෙනවා. දැන් අපි මෙහෙම දැන් අපිට තියෙන්නේ මේ 10ට වටේන විතර ඉගෙන ගන්න තියෙන්නේ. දැන් 10ට වටේනවා කියන්නේ 10 20 30 40 50 60 70 80 අන්න ඔහොම තියෙනවට තමයි අපි කියන්නේ 10 ගුණාකාර කියලා. 10 වල චක්කරෙන් එන්නේ. මේවට කියන අපි 10 ගුණාකාර කියලා. ඒතකොට මේ 10 ගුණාකාර වලට වටේන විදිහ තමයි ඔය ප්‍රශ්نين අහන්නේ. ළඟම තියෙන 10 ගුණාකාරට වටේනවා. මාර්ග ලේසි එක. හරිද? මෙහෙමයි කරන්නේ. දැන් හොඳට අහන්න පුළුවන් කරන්න. දැන් අපි තුකෝ 12 තියෙනවා කියලා. එක ස්ථානයේ ඉලක්කම බලනවා. එක ස්ථානයේ ඉලක්කම තමයි හැම වෙලෙම බලන්නේ. හරිද? 5ට වඩා අඩු නම් ඒ කියන්නේ බිංදුව නම් එන්නේ නැහැ. 1 2 3 4 වගේ වුණා. හරිද? 5ට වඩා අඩු නම් 5ට වඩා අඩු නම් පුතේ කරන්නේ එක ස්ථාන තියෙන තැන තියෙනවනේ. බෝලයක් දාන එක. බිංදුවක් දානවා. හරිද? ඒ කියන්නේ මෙහෙම. ඕ. ඒක ලියනවා සංඛ්‍යාව 10යි. එතන ඉඳන් 24. එක ස්ථානයේ 5ට වඩා අඩුනේ කරන්නේ එක ස්ථානයේ බෝලයක් දැම්මා 10 ස්ථාන තියෙන ඉලක්කම එහෙමම ලිව්වා 20යි 24 ආසන්න දක්වපුවාම 20ට එන්නේ අපි හිතමුකෝ 153 තියෙනවා කියලා එක ස්ථානයේ බැලුවා 5ට වඩා අඩුයි දැම්ම බෝලයක් ඉතුරු ඉලක්කම් ටික එහෙමම ලිව්වා 150 වඩා ආසන්න 153 වඩා ආසන්න වෙන්නේ 150ට පහ හරි ඊට වඩා වැඩි නම් එක ස්ථාන ඉලක්කම මේ ඉලක්කම් නම් හරි පහ හෝ ඊට වඩා වැඩි නම් පුතේ කරන්නේ අපි තුමු 78 තියෙනවා. එක ස්ථානීය ඉලක්කම 8. පහට වඩා වැඩි. ඒතර කරන්නේ ඒකට බෝලයක් දාන ගමන් 10 ස්ථාන ඉලක්කමට එකක් එකතු කරනවා. බෝලයක් දැම්ම 8 දැම්ම 80යි. ඒ කියන්නේ 78ට වඩා ආසන්න වෙන්නේ 80ට. හරිද? අපි හිතමුකෝ 255 තිබ්බා කියලා. එක ස්ථාන ඉලක්කම 5 මොකද කරන්නේ? වඩා ආසන්න වෙන්නේ බිංදුවක් දානවද? ඔව් බිංදුවක් දානවා. 5ට වඩා වැඩිනේ. මේ ඉලක්කමට එකක් එකතු කරනවා. 10 ස්ථාන ඉලක්කම. 260යි.
ඔන්න ඔහම ආසන්න කරගන්න ගෑනුවට තමයි පුතේ අපි කියන්නේ වට යනවා කියලා. දැන් කියනවා යා වට යපුවාම උත්තරේ 50යි. වට යපුවාම උත්තරේ 50යි. අපෙන් අහනවා මේකට එන්න පුළුවන් පොඩිම සංඛ්‍යාව මොකක්ද? වටයන්ට කලින් තිබ්බේ පොඩිම සංඛ්‍යාව මොකක්ද කියලා අපෙන් අහනවා. දැන් මෙහෙම නෙමෙයි 49 තිබ්බොත් පුතේ කොහොමද කරන්නේ? අන්තිම ඉලක්කම 9 නිසා බිංදුවක් දානවා මේකට එකක් එකතු කරනවා 50 හැදෙනවනේ. 48 වුණත් එහෙමනේ. 8 කියන්නේ නේද? එහෙම නේද? පැහැදිලි කියන්නේ? 47 වුණත් අගේ ඉලක්කම පහට වඩා වැඩි ගෝලයක් දානවා 10ට එකතු කරනවානේ. 10 ස්ථානෙට 50 හැදෙනවා. 46ත් හැදෙනවා. 45 44 ඒක වෙන්නේ නැහනේ ඇයි පුතේ? පහට වඩා අඩුයිනේ. බෝලයක් දානවා විතරනේ කරන්නේ. 40 එන්නේ එතකොට. 44 එන්නේ නැහැ. ওই පැත්තට එහෙම. මේ පැත්ත තව යනවා 51. එක ස්ථානයේ පහට වඩා අඩු නිසා පුතේ මොකද කරන්නේ? බෝලයක් දානවා 50 හැදෙනවා. 52 ගත්ත පුතේ එක ස්ථානයේ පහට වඩා අඩුයි බෝලයක් දානවා 50 හැදෙනවා. එක ස්ථානය පහට වඩා අඩුයි 53 බෝලයක් දාපුවම 50 හැදෙනවා. 54 දැම්මත් එක ස්ථානයේ පහට වඩා අඩුයි 50 හැදෙනවා. 55 දැම්මොත් මොකද වෙන්නේ? එක ස්ථානයේ පහට වඩා වැඩි වටේකට පුතේ බෝලයක් දාලා 10 ස්ථානයට එකක් එකතු කරනවා 60 එන්නේ. මෙතනින් එහාට එන්නේ නැහැ 50. මෙතනින් එහාට 50 එන්නේ නැහැ. මේ ටික තමයි තියෙන්න ඕන සංඛ්‍යා ටික වටයපුවම 50 එන. වටයපුවම 50 එන්න තියෙන්නේ ඕක. මේ පැත්තේ මේ සංඛ්‍යා ටික මේ පැත්තේ මේ සංඛ්‍යා ටික. ඕක දැන් අපිට හිතා ගන්න පුළුවන් වෙනවා. හරිද? කවුරු හරි මේක ඉගෙන තිබ්බේ නැත්නම් කියලා මම උත්තර පැහැදිලි කරා. ඉතින් පුතේ 10ට වඩපුවාම කුඩාම සංඛ්‍යාව. ඉතින් පැහැදිලිනේ මේක තමයි කුඩාම සංඛ්‍යාව. මේක තමයි කුඩාම සංඛ්‍යාව. මෙයා තමයි විශාලම සංඛ්‍යාව. විශාලම 54 කුඩාම 53. එහෙනම් පුතේ 8 වෙනි නෙමෙයි. ඔය 8 වෙනි ප්‍රශ්නෙට ලියන්න මෙහෙම කුඩාම සංඛ්‍යාව සමානයි 45යි. විශාලම සංඛ්‍යාව කියලා පුතේ 54යි. දැන් පුතේ මේක හරිද? මේ ප්‍රශ්න ලියනකොට දැන් ඔයගොල්ලෝ මම ඉස්සරහට දැන් පේපර් කරනකොට මම කියන්නේ පුතේ පේපරේ ලියන්න එපා හරි. වෙලා මදි වෙනවනේ. උත්තර ලියන ප්‍රශ්න අංක දෙලා. තේරුණා කියන්නේ? ෆෝන් එකෙන් හරි එකෙන් බල එහෙම කරන්න. තේරුණාද? හරි නේද? පැහැදිලිනේ? හරි? වැටීම ඕක තමයි කතන්දරේ. 9 වෙනි ප්‍රශ්නේ. 9 වෙනි ප්‍රශ්නේ පුතේ තියෙන තප්පර 240. තප්පර 240 අපිට කියනවා මිනිත්තු වලින් ලියන්න කියලා. මිනිත්තු වලින් ලියන්න කියනවා. එතකොට පුතේ අපි දැනගන්න ඕනේ තප්පර 240 කියන්න කලින් අපි දැනගන්න ඕනේ මිනිත්තුවක් කියන්නේ. මිනිත්තු එකක් කියලා කියන්නේ තප්පර කීයද කියලා බලන්න ඕනේ. දන්නවනේ? තත්පර කීයද? 60යි. තත්පර 60යි නේ. තත්පර 60යි. එතකොට එතකොට පුතේ දන්නවනේ මෙතන බලන්න 240ට 60ව කීයක් තියනවද කියලා. එතකොට මොකද කරන්න ඕනේ? 240 වුණා මෙහෙම බෙදන්න 60. අපෝ 60න් බෙදන්නේ කොහොමද? මාරුනේ 60න් බෙදන්නේ. එහෙම බෑ. මෙහෙම හිතන්නේ 60ව එකක් 60යි නේද? ඒකට ආපහු 60ක් එකතු කරගන්න. 60ව දෙකක් එතකොට 60යි 120යි. තුනක් වුණාම තව එකක් ගන්න 180යි. හරි 3. 4ක් වුණාම තව 60ක් මේකට එකතු කරන්න 240යි. එනවනේ 60 වරක් චක්‍රය. 60 වරක් චක්‍රය කොහොමද හදාගන්නේ ලේසි. දැන් ඕනිනවනේ මේ කාලී ගණන් වලදී පුතේ 60 වරක් චක්‍රය ඕනිනවා. කොහොමද හදාගන්නේ? මේ බලන්න මේ 6 වරක් එකට 6 වරක් එක කීයද? 6යි. එහෙනම් 60 වරක් එක බෝලයක් දාගන්න. 6 වරක් දෙක 12යිනේ. අකට බෝලයක් දාගන්න. 120 එනවා. ඒ කියන්නේ 60 වරක් දෙක හැදෙනවා. නේද? 60 වරක් 3 කොහොමද? 6 වරක් 3 පුතේ 18යි. ඉතින් 60 වරක් 3 180යි. අගට හැම එකටම බෝලේ දාගන්න. එතකොට චෙනික හොයා ගන්න පුළුවන්. 6 4ක් 24යි. එහෙනම් පුතේ 60 4ක්
240යි. ඔන්න 4යි. එහෙනම් වෙන සේවිකව දාන්න පුළුවන් මෙතන 240යි බෝලයයි හරියටම බෙදුනා. එහෙනම් මොකද කියන්නේ? තත්පර 240 කියන්නේ පුතේ සමානයි මිනිත්තු කීයද? මිනිත්තු 4. මේකට ලකුණු දෙකම දාගන්න මිනිත්තු 4යි කියන එකට. හරිද? ඒක වැරදිලා මෙතන මේ බෙදන්න කොහොම හරි 240 60න් බෙදන එකක් කොහේ හරි ලියලා තියෙනවනේ මේක වැරදුනත් එක ලකුණක් දියන්න. එක ලකුණක් දාගන්න උත්තරේ හරියටම තියෙන්න ඕනේ සම්පූර්ණ ලකුණු දෙන්න. පැහැදිලිද කියන්නේ? රයිට්? 60 වරක් චක් කරන්න පුළුවන් වෙන්න දැන් හරි. 6 වරක් චක් කරලා බෝලයක් දාපුවම 60 වරක් චක් කරගෙන යනවා හරි. පැහැදිලිද? කොයිද උත්තර දෙන්න මයික් එක නෑ නේ. මයික් එක ඕන් කරා නම් එහෙම බල්ල බුරුණෝ ඇහෙනවා, කොල්ලු කෑ ගහනවා ඇහෙනවා නේද? එහෙනම් තමයි මයික් එක එහෙම කරලා දෙන්නේ. හරිද? රයිට්. දැන් පුතේ ඊළඟ ප්‍රශ්නය 10 වෙනි එක. 10 වෙනි ප්‍රශ්නය. බලමු ඉස්සෙල්ලා ප්‍රශ්නේ අමතක දන්නෙත් නෑ දැන්. ප්‍රශ්නේ බලෙමු. ඕම් රූපයක් තියෙන්නේ. මොකද පුතේ මේ කියන්නේ? පහත රූපේ බීජීය සංකේත මගින් දක්වා ඇති කෝණ වර්ගය මොකද්ද කියලා අහනවා. දැන් කෝණ පාඩම ඔයගොල්ලෝ කරලා තියෙන කෝණ පාඩම. දැන් මෙතන මෙහෙම ආපුවම පුතේ හරි මේ වගේ ලොකු කෝණයක් කියන මොන කෝණද? මහා කෝණ කියලා කියන්නේ. සරල කෝණයට වඩා විශාල කෝණ වලට අපි කියනවා මහා කෝණ කියලා නේ. ඊට පස්සේ මෙතන මොකද තියෙන්නේ? ඍජු කෝණයට වඩා අඩු කෝණ වලට අපි කියනවා සුළු කෝණ කියලා. සුළු කෝණ කියලා කියනවා. එතකොට පුතේ උත්තර එන්න ඕනේ ඔයගොල්ලොන්ගේ උත්තර එන්න ඕනේ කොහමද? 10 වෙනි ප්‍රශ්නේ කියලා දැම්මා. ඒ එකට එන්න ඕනේ සුළු කෝණ කියලා. කෝණ ටික මම සෙදිකව මතක් කරලා දෙන්නම් ඔයගොල්ලොන්ට. කෝණ වර්ග ටික මේකට පුතේ කියනවා පරාවර්ත කෝණ ඈ. මහා කෝණ මං කිව්වේ. පරාවර්ත කෝණ. මෙහා ගන්න මෙහෙම ඍජු කෝණයට වඩා අඩු කෝණ අපි කියනවා සුළු කෝණ කියලා. මෙහෙම හරියටම ඍජු කෝණය නේද? ඊට පස්සේ ඊකට වඩා ටිකක් මෙහෙම විශාල සරල කෝණයට වඩා අඩු කෝණ වලට කියනවා මහා කෝණ කියලා. මෙහෙම තියෙන කෝණ වලට කියනවා මොන කෝණද? සරල කෝණ කියලා. ඒකටත් වඩා වැඩි වෙනවා නම් අර අපි දැන් ඔය තියෙන්නේ ඒ වගේ වලට කියන්නේ පරාවර්ත. පරාවර්ත මේක සුළු මේක ඍජු. හරි ඔහොම තමයි කෝණ ටික යන්නේ. කෝණ පාඩමේදී ඔය ටික තමයි ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? රේඛා දෙකක් හම්බෙලා තමයි කෝණයක් හැදෙන්නේ. හරිද? ඒක සුළු කෝණ, ඍජු කෝණ, මහා කෝණ, පරාවර්ත, සරල කෝණ. හරිද? 11 වෙනි ප්‍රශ්නේ. රාක්‍යයක උස සෙන්ටිමීටර් 20යි. රාක්‍යයක උස සෙන්ටිමීටර් 20යි. පොතක ඝනකම මිලිමීටර් 15යි. එක මත එක තැබිය හැකි උපරිම පොත් ගණන නිමානය කරන්න කියනවා. දැන් පුතේ නිමානය කරනවා කියන්නේ මොකද්ද? නිමානය කරනවා කියලා කියන්නේ දැන් අර පැපොල් ගෙඩි 8 ගණන් කරන්නේ අවුරුදු උත්සවවල නේද? පැපොල් ගෙඩි 8 කීයක් තියෙනවද කියලා අහනවා. එතකොට පැපොල් ගෙඩි 8 ගණන් බලන්න මොකද කරන්නේ? නිකන් බලනවා කීයද? මොනවද තියෙන්නේ කියලා. බලනවා. පැපොල් ගෙඩි 8 තියෙනවද නැද්ද කියලා. එහෙම බලන්නේ නැහැ. අපි මෙහෙම නිකන් හොල්ලලා බලලා නිකන් මතු පිටින් බලලා කියනවා මෙච්චරට සංඛ්‍යාවක් මේක ඇති කියලා. ප්‍රමාණය දිහා බලලා. අන්න එහෙම ආසන්න අගයක් කියනවට තමයි නිමානය කියලා කියන්නේ. සංඛ්‍යා ආසන්න කරනවට තමයි වැටීම කියලා කියන්නේ. සාමාන්‍ය ජීවිතයේදී අපි යම් කිසි ප්‍රමාණයක් ආසන්නව කියනවට අපි කියනවා නිමානය කරනවා කියලා. දැන් ඕගොල්ලෝ නිමානය කරන්න පුළුවන් ගෙදර කොයි වගේ වෙලාවකටද? කොයි වගේ වෙලාවකටද? ගෙදර ඔක්කොම හැමදාම ගෙදර එනවනම් මාසෙට අවශ්‍ය හාල් ප්‍රමාණය හාල් කොච්චරක් ඕනද කියලා නිමානය කරන්න පුළුවන් නේද? දවසට මෙච්චරක් යන නිසා මෙහෙම යනවා. හැබැයි නෑදෑයෙක් එහෙම આવොත් එහෙම නිමානය වර්ධින්න පුළුවන්. බඩගිනි වැඩි වුණොත් එහෙම නිමානය වර්ධින්න පුළුවන්. බඩගිනි වෙලා එහෙම කන්නත් පුළුවන්. බඩගිනි උනේ නැත්නම් එහෙම ඒ කියන්නේ කන්න දෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? සහල් ඉතුරු වෙනවා නේද? එහෙම වෙන්න පුළුවන්. නිමානය කියන හරියටම හරි එකක් නෙමෙයි. ආසන්නව කියන එකක්. දැන් පුතේ රාක්‍යයක් තියෙනවලු මෙහෙම. අපි දුන්නේ මෙහෙම රාක්‍ය. මේක සෙන්ටිමීටර පුතේ 20ක් උසයි. හරිද? පොතක ඝනකම මිලිමීටර් 15යි. මිලිමීටර් 15යි.
දැන් පුතේ ඔයගොල්ලෝ දන්නව නේද මේ සෙන්ටිමීටරයකට සෙන්ටිමීටර් කියන කෝදුව තියෙන මෙහෙම ඔයගොල්ලෝගේ ඔය අඩු කෝදුව තියෙනවනේ ඒකේ මෙහෙම ඔහොම මෙතනින් බිඳුව ඔහොම එක දාලා ඔහොම තියෙනවා. මේ පොඩි ඉරි කෑලි 10ක් ගියපුවම තමයි සෙන්ටිමීටර එකක් වෙන්නේ. මේ පොඩි ඉරි කෑල්ලක් කියන්නේ මිලිමීටරයක්. එහෙනම් 1 සෙන්ටිමීටරයකට මිලිමීටර තියෙනවා පුතේ. 1 සෙන්ටිමීටරේ මිලිමීටර තියෙනවා 10ක්. එතකොට පුතේ මෙතන ඔක්කොම සෙන්ටිමීටර කීයක් තියෙන්නේ? සෙන්ටිමීටර 20ක් තියෙනවා. සෙන්ටිමීටර 20ක් තියෙනවා. එහෙනම් මිලිමීටර කීයක් තියෙනවද? ප්‍රාක්කයේ උස අපිට හොයන්න පුළුවන් මිලිමීටර වලින් 20 ගුණ කරනවා 10. එතකොට 200යි මිලිමීටර. මිලිමීටර 200ක් තියෙනවා. ඉතින් පුතේ පොතක් 15යි නම් පොත් කීයක් මේකේ මෙහෙම උඩට තියන්න පුළුවන්ද කියලා අපෙන් අහන්න. මොකද කරන්න ඕනේ? 200 බෙදන්න ඕනේ 15. 15 1යි අඩු කරපුවම 5යි 50ට 2යි 30යි 20ක් ඉතිරි. සෝරි මේ 3යි 45යි. 45යි 5ක් ඉතිරි. හරිද? එතකොට පුතේ පොත් තියන්න පුළුවන් 13ක් මේක ඉතින් මිලිමීටර 5ක් ඉතුරු වෙන එක කරන්න දෙයක් නැහැ. එහෙනම් පොත් ගණන බලන්න මොකද කරන්නේ? පොත් ගණන බලන්න 200 පුතේ බෙදන්න 15. 215 බෙදන්න 13යි ඉතිරි 5ක් එනවා. ඉතින් පොත් ගණන ඉතිරි මේ 5ක් ගන්න බෑනේ. මොකද කරන්නේ? එම නිසා පොත් ගණන කියලා ලියන්න පොත් ගණන කීයද? 13ක් තියන්න පුළුවන්. පොත් ගණන 13ක් තියන්න පුළුවන්. ඉතිරි ටික ස්පේස් එකක් තියෙනවා පොඩි. ඉඩක් ඉතුරු වෙනවා පොඩි. මිලිමීටර 5ක් ඉතුරු වෙනවා. හරිද? මම ටිකක් ඔය විස්තර කරලා කියන්නේ මොකද මම දන්නේ නැහැ ඔයගොල්ලෝ මේ පාඩම ඉගෙනුම් තියනවද නැද්ද කියලා මේ අඩුපාඩු හදා ගන්න ඕන නම් රූපක සටහන ඇඳ ගන්න. හදන විදිය වැරදි නම් සම්පූර්ණයෙන්ම ලියා ගන්න ඕන උත්තරේ. හරිද? ඒකයි ටිකක් විස්තර ඇතුළු කියන්නේ. right. දැන් අපෙන් අහන පුතේ 12 වෙනි ප්‍රශ්නය ඍජු කෝණයක්. බලන්න ප්‍රශ්න ඉස්සලා කියවලා. මේ තියෙන 12 වෙනි ප්‍රශ්නය ඍජු කෝණයක් හා මොකද්ද කියන්නේ? මහා කෝණයක් එකතු කළ විට ලැබෙන කෝණ වර්ගය මොකද්ද කියලා අහනවා මේකේ. ඍජු කෝණයක් හා මහා කෝණයක් එකතු කළ විට අහන්නේ. කෝණ වර්ගය මොකද්ද කියලා අහන්නේ. හරිද? එතන පුතේ මේ මම ඍජු කෝණය ඇඳලා මහා කෝණයක් කියන්නේ මෙහෙමනේ. මේ මෙහෙම මහා කෝණයක්. ඔන්න මහා කෝණය. හරිද? දැන් මේ දෙක එකතු කරොත් එහෙම. ඕම් මහා කෝණය තියෙනවා. ඒකට මෙහෙම ඍජු කෝණයක් මෙහෙම එකතු කරොත් මහා කෝණය. ඒතර මේ හැදෙන ලොකු කෝණය මොකද්ද කියලා? මොකද්ද හැදෙන්නේ? පරාවර්ත කෝණය. අනිවාර්යෙන් හැදෙන පුතේ පරාවර්ත කෝණයක් හැදෙන්නේ. ඒකට උත්තරේ නම් 12 වෙනි එකට පරාවර්ත කෝණ. මේකේ මේ පොත් 13යි කියනකොට සම්පූර්ණ ලකුණු දෙකම තියෙනවා. හරි. 12 වෙනි එකට කෝණ වර්ගයේ පරාවර්ත කෝණ කියලා ලියලා මේ රූප අඳින්න ඕනේ නැහැ. පරාවර්ත කෝණ කියලා ලියා දිනනවා නම් ලකුණු දෙකම තියෙනවා. හරි. 13 වෙනි ගාන. පහන්ට මීටර් 5ක් උතුරින් සහන් සිටීම. සහන්ට මීටර් 5ක් නැගෙනහිරින් කවිදු දීවි. පහන්ට කුමන දිශාවෙන් කවිදු ඉඳි කියලා අනුමනම් ලොකු විස්තරයක් අහනවා. අපි ඉතින් දිශාන්තරහන පැත්තකින් අඳගමු. උතුර, දකුණ, නැගෙනහිර, බස්නාහිර. පොඩි ටිකක් ලියමු. ඊසාන අනුදිශා නේද? මෙතන පුතේ ගිනි කොන, නිරිත, වයම. කොහොමද දිශා ටික? දැන් ප්‍රශ්නය අපු කියවලා බලන්න. ප්‍රශ්න කියවලා බලන්න. ඕන් 13 වෙනි ප්‍රශ්න උඩින්ම තියෙනවා මොකද්ද කියලා බලන්න. ප්‍රශ්න කියවලා බලන්න පුතේ මොකක්ද තියෙන්නේ? පහන්ට මීටර් 5ක් උතුරින් සහන් සිටී. සහන්ට මීටර් 5ක් නැගෙනහිරින් කවිදු සිටී. පහන්ට කුමන දිශාවකින් කවිදු සිටීද කියලා අහනවා. හරි? පැහැදිලිද කියන්නේ? දැන් මොන්න මම මේ තිතක් තියාගත්තා.
එතන මම දානවා පහන් කියලා. ඒ කියන්නේ පහන් තියෙනව නෙමෙයි පහන් ඉන්නවා එතන. හරිද? උතුරින් සහන් ඉන්නවලු. උතුර කියන්නේ කොහෙද පුතේ මේ? ඉන්න තැන ඉඳලා උතුර උඩට යන්න ඕනේ. ඕ උඩට ගියා, මේ උඩට ගියා. හරිද? මීටර් 5ක් උඩට ගිහපුවම කවුද ඉන්නේ? සහන් ඉන්නවා. පේනවනේ පුතේ උඩ? ඔව් පේනවා. රයිට්? පහන් එතන සහන්. ඊට පස්සේ සහන්ට නැගෙනහිරින්. සහන් ඉඳගෙන නිකන් නැගෙනහිරට යන්නේ කොහමද? මේ නැගෙනහිර කියන්නේ මෙහාට. මෙහාට ආපහු මීටර් 5ක් ගිහපුවාම පුතේ කවුද ඉන්නේ? කවිදු ඉන්නවා. කවිදු ඉන්නවා. දැන් අපි අහනවා පහන්ට මේ පහන් කුමන දිශාවකින් කවිදු ඉනීද කියලා අහනවා. මේ කවිදු ඉන්නේ කොයි දිශාවෙන්ද කියලා අහනවා. මේ දිශාව අහන අපේ. මේ දිශාව අහනවා. මොන දිශාව දෙන්නේ? chat එකේ දාන්න පුළුවන් අය දාන්න බලන්න මොන දිශාවද ඉන්නේ? chat එකේ දාන්න පුළුවන් දාන්න පුතේ. මොන දිශාවද? මේ පහන්ට මීටර් 5ක් උතුරින් සහන් ඉන්නවලු. සහන්ට මීටර් 5ක් නැගෙනහිරින් කවිදු ඉන්නවලු. නැගෙනහිර මේ පැත්තට උතුරට යන්න මෙහෙ උඩට යන්න බෑ. උතුර කියන්නේ. එතකොට දැන් අපෙන් අහනවා පහන්ට මොන දිශාවෙන්ද කවිදු ඉන්නේ කියලා අපෙන් අහනවා. හොඳයි. රයිට්. ඊසාන දිශාව. හොඳයි. හරි. මේ ඊසාන. මේ පැත්තට යන්නේ ඊසාන දිශාව. හරි. ඔහොම කටු වැඩක් ඇඳලා අපිට පුළුවන් ශනික උත්තරේ හොයාගන්න. ඊසාන දිශාව. හරිද? ලකුණු දෙකම තියෙනවා. ඊසාන දිශාව විතරක් තියෙනවා නම් ලකුණු දෙකම දෙන්න. ඊසාන දිශාව විතරක් තියෙනවා ලකුණු දෙකම දෙන්න. පුතේ මට උත්තර ඔයගොල්ලෝ ලකුණු දාගෙන ලකුණු කීයක් තිබ්බද කියලා එවන්න හරිද මට? හරි. ප්‍රයිවට් මැසේජ් එකක් ඉද දාන්න WhatsApp එකට ආ. රයිට්. ඊට පස්සේ පුතේ කාලේ ගානක් තියෙන එකත් පොඩ්ඩක් කියවන්න ඕන නිසා මම දාන්නම් ඔයගොල්ලන්ට බලන්න ඕන හින්දා 14 වෙනි එක. බලන්න මොකද්ද ගාන කියවලා බලන්න. මොකක්ද තියෙන්නේ? බස් රථයක් පෙරවරු 10:45ට ගමන් කර පෙරවරු 1යි තියෙන ගමන අවසන් කරේ නම් බස් රථයේ ධාවනය වූ කාලය සොයන්න කියලා කියනවා. නේද පුතේ? බස් රථයේ ධාවනය වූ කාලය සොයන්න කියලා කියනවා. කාලය හොයද්දි හොඳම විදිහක් තමයි පුතේ පැය 12 ඉන්නේ නැතුව පැය 24න් ලියා ගන්න එක. එතකොට දැන් පෙරවරු 10:45ට තමයි පුතේ ගමන් ආරම්භ කරේ. ආරම්භය හරිද? 10:45. අවසානය වෙලාව තමයි අවසාන වෙලාව පස්වරුනේ තියෙන්නේ. ඔය පැය 12 ඔරලෝසු වෙලාවේ තියෙන අවුල තමයි එකම වරුවේ නම් තමයි අඩු කරන්න එකතු කරන්න එහෙම ලේසි පොඩක් ඔය ගත වෙච්ච කාලේ හොයන්න. ඒ නිසා පුතේ කරන්න ඕනේ මොකද්ද? ඔයගොල්ලෝ මේක පැය 12 ඔරලෝසු ක්‍රමෙන් අයින් කරගෙන ලියා ගන්න පැය 24 ඔරලෝසු ක්‍රමය. පෙරවරු 10:45 කියලා කියන්නේ පුතේ 10:32යි 4:05 45. පස්වරු වෙලාවක් කොහොමද 12 මිදිලා අපි ලියන්නේ කොහොමද මේ පැය 24 ලියන්නේ කොහොමද? මෙන්න මේ තියෙන පැය ගානට පුතේ 12ක එකතු කරන්න. ඒතකොට වරදින්නෙම නැහැ. මේ තියෙන පැය ගානට 12ක එකතු කරන්න. දැන් 1:30 කියලා තිබුණා පුතේ මෙතන එකතු කරන්න කීයද? 12ක එකතු කරන්න. ඒතකොට කීයද? 1ට 12ක එකතු කරපුවාම 13යි. එහෙනම් පුතේ අවසාන වෙලාව 13:32යි 30යි. දැන් පුතේ මේක අඩු කරා නම් අපිට හොයාගන්න පුළුවන් වෙලාව. දැන් මේ තියෙන්නේ මිනිත්තු, මේ තියෙන්නේ පැය. 30න් 45ක් අඩු ගන්න බෑනේ. ඒ නිසා මේ පැත්තට ගේනවා පැයක්. ඒ කියන්නේ මෙතන 60ක් එනවා. ඒතර මෙතන 60යි 30යි 90යි. 90න් 45ක් අඩු කරපුවම පුතේ 45යි. මෙතන පුතේ දැන් තියෙන්නේ 12යි. 12න් 10ක් අඩු කරපුවාම 2ක්. එහෙනම් පුතේ ගත වූ කාලය පැය 2යි. මිනිත්තු 45යි. මෙහෙමම ලියා තියෙනවා. මේකට ලකුණු දෙකම තියෙනවා. මෙහෙම ලියා දීපු පුතේ ලකුණු නැහැ. මොකද මේ වෙලාවක් ලියලා තියෙන්නේ. සම්මත වෙලාවක් නෙමෙයි ලියා තියෙන්නේ. හරිද? මේ අපි දැන් අඩු කරන්න ලේසි වෙන්නේ. මෙහෙම ගත්තේ කොච්චර වෙනසක් තියෙනවද කියලා. එතකොට දැන් ඕගොල්ලෝ පුළුවන් ඕන ඇඟිලි ගණන් කරලා උනත් මේ උත්තරේ ලියන්න පුළුවන්. නිකන් මනෝමය හදලා දාන්න පුළුවන්. ඒ නිසා උත්තරේ විතරක් තිබ්බත් ලකුණු දෙකම දෙනවා. පැය 2යි මිනිත්තු 45යි. හරිද? සමහර ඒ වගේ පුතේ උත්තරේ විතරක් තිබ්බත් ලකුණු දෙනවා. සමහර ඒවාට ක්‍රමෙත් අනිවාර්යෙන් ඕනේ. හරිද?
ක්‍රමය අනිවාර්යෙන් ඕනේ වගේ මතක තියාගන්න ක්‍රමය ලියන්න ඕන. මේ වගේ ඉතින් සරල ගැටලු අවුලක් නැහැ. පැහැදිලි නේද? නොතන දැනක් තියෙනවා මට එවන්න උත්තර. මේ ගැටලු එවන්න. right ඊට පස්සේ පාලස්වෙනි එක හිස්තැන් සම්පූර්ණ කරලා තියෙන්නේ මම ඒ නිසා ඒක ලියන්නම් බෝඩ් එකේ උඩ පැහැදිලිව පේන්න 7 7 9 එකතු කිරීම හිස්තැනක් පළඟ ඇවිත් තියෙන උත්තරේ පුතේ මෙහෙම තියෙනවා 1000 ඇවිත් තියෙනවා එහෙනම් පුතේ බිංදුව ඉඳලා මෙතන 1 තියෙනවා නේද ඊට පස්සේ මේ 10යි ඉතිරි 1යි 8යි මෙතන 2 තිබ්බොත් තමයි බිංදුව එන්නේ හරි ඊට පස්සේ ඉතුරු 1යිනේ එතකොට මෙතන ඔක්කොම 8යි 10 එන්න නම් 2 තියෙනවා 221 පුතේ ලියා තියෙනවා නම් ඕගොල්ලෝ මේ හිස් තැනට ලකුණු දෙකම දෙනවා 221 තමයි එන්නේ දැන් 221 එන්නේ පැහැදිලිද 221 එන්නේ හරි දැන් මේ වැඩේ ඕගොල්ලන්ට හිතෙන්නේ මේ උත්තර ලියලා තිබ්බනම් හරි උත්තර ලියා තිබ්බ නැත්නම් මේ මොනවද කියවන්නේ කියලා හිතෙනවා ඒ නිසා අනිවාර්යෙන් ඊළඟ දවසේ පේපර් එක දුන්නාම ඕගොල්ලෝ ලියන්න ඕනේ ලියලා තමයි සාකච්ඡාව සම්බන්ධ වෙන්න ඕනේ නැත්නම් පිරිත් අහනවා වගේ තමයි ආච්චිලා පිරිත් අහනවා වගේ තමයි නිදි මතේ නේ එහෙම ඉන්න ඕනේ නේ right දැන් පුතේ ඍණ තුනක් දෙකක් අතර ඇති නිකිල අපෙන් අහන්න එතකොට මේක මාරු ලේසි මෙහෙම කරගත්තා නම් හරිද කොහොමද දන්නවා අපෙන් අහන්නේ ඍණ 3ක් දෙකක් අතරනේ මම කරන වැඩේ සංඛ්‍යා රේඛාවක් ඇඳ ගන්නවා ඍණ 3 ඍණ 2 ඍණ 1 1 2 3 4 ඊතලයක් දැම්මා සංඛ්‍යා රේඛාව කොහොමද ඉන්නේ ඊට පස්සේ පුතේ දැන් අහනවා මොකද්ද ඍණ 3 කියන්නේ මේ හරිද ධන දෙක කියන්නේ මෙයා අපෙන් අහනවා මේ දෙක අතර තියෙන නිකිල මොනවද කියලා එහෙමනේ යන්නේ නිකිල සංඛ්‍යා ලියන්න කියලා කියනවා. එහෙනම් පුතේ මේ දෙක අතර තියෙන මෙන්න මේ ටික නේද? ලේසි. මොනවද ඍණ 2, ඍණ 1, බිංදුව 1. නිකිල කියන පුතේ මේ සංඛ්‍යා රේඛාව පහළින් ලියලා තියෙන පූර්ණ සංඛ්‍යාත්මක අගයන් වල. නිකිල කියලා කියනවා. හරිද? සංඛ්‍යා රේඛාවක් කියන්නේ මේ වගේ සමාන පරතර වලින් ඉලක්කම් දාලා තියෙන එකක්. එතකොට ඒකේ තියෙන මේ පල්ලෙහෙන් තියෙන සංඛ්‍යාවට අපි කියනවා මොනවද? නිකිල කියලා කියනවා. හරිද? ඔන්න මම උත්තරේ ලිව්වා මේක සම්පූර්ණයෙන්ම හරියට තියෙනවා නම් ඔක්කොම උත්තරේ තියෙනවා එකක් හරි වැරදි නම් ලකුණු නැහැ මේ හතරම හරියටම තියෙනවා නම් මාරුව තිබුණ කමක් නැහැ ඒ කියන්නේ මේ බිංදුව 1 ඍණ 1 ඍණ 2 කොහොම කවලින්ම තිබ්බට කමක් නැහැ මේ හතර නම් පුතේ අනිවාර්යෙන් තියෙනවා ලකුණු දෙකම දෙන්න දෙකක් හරිනම් එක ලකුණක් දාගන්න දෙකක් හරිනම් එක ලකුණයි හතරම හරිනම් ලකුණු දෙකයි එකක් හරියට ගියාට වැඩක් නැහැ. ලකුණු නැහැ. ඔක්කොම වල දෙන්න. කොහම ලකුණු නැහැ නේ? ඒක ලකුණු නැහැ. right. 17 වෙනි ප්‍රශ්නය. 17 වෙනි ප්‍රශ්නේ පුතේ තියෙන්නේ මෙහෙම. කොහමද? 3 මිලියන. හරිද? 5. ඉලක්ක මිලියන්. හරිද? ඕගොල්ලෝ වෙන ලේසි මේ වැඩේ මෙහෙම කරා නම් හරිද? ඔන්න මම ගහගත්ත කඩේ. කටු වැඩක් මේ කරන්නේ. ඔන්න තුනේ ගොඩවල් වලට වෙන් කරගත්ත අපි දන්නවා මේක බිලියන, මේක මිලියන, මේක දහස්, මේක එක කියලා දන්නවනේ. දැන් පුතේ 3 මිලියන. මිලියන එකට 3 ලියනවා මෙහෙම. මිලියන එකේ තියෙනවා 3. දහස් කියන්නේ නැහනේ. ඒකක එකේ තියෙනවා කීයද? 5. දැන් 5 විතරක් තියෙන්න බෑනේ. ඉලක්කම් ඉතුරු ඔක්කොම මෙහෙම බිංදු දාන්න. එන ලේසි 3යි බිංදු එනකොට පුතේ 5ක් ඊට පස්සේ 5ක්. ඕක තමයි උත්තරේ. මේ මං ඊයේ කටු වැඩ. මෙහෙම හිතුවාම ලේසි. මාරම ලේසි වැඩේ. හරි. මේක කියනවා සම්පූර්ණ ලකුණු දෙකයි. එතකොට ලියවෙන්නේ නැති කියන්නේ නැති ඒවට බිංදු දාන්න. දැන් දහස් කියවෙන්නේ නැහැනේ. දහස් කියවෙන්න තියෙන බිංදු දාන්න. ඔයාලා දින්නේව නැහැ. කොහොමද එක හරියද? දන්නවද රියැක්ෂන් දාන්න අත උස්සන් දන්නවනේ? නැද? මේවා පිටිපස්සේ තියෙන්නේ. කන දෙන්නයි.
ඉතුරු අය වැරදිද? ඔහොම දානවනේ රියැක්ෂන් දාන්න. අටක් විතර ඉන්නවා. හොඳයි. right. right. ඔටුනුත් දාන්න. හරි. right. දැන් පුතේ 18 වෙනි ප්‍රශ්නේ 18 වෙනි එක. 18 වෙනි එක. 695 යන සංඛ්‍යාවට පෙර සංඛ්‍යාව ගණක රාමුවක් තුන නිරූපණය කරන්න කියලා කියනවා. 695 යන සංඛ්‍යාවට පෙර සංඛ්‍යාව කියන්නේ කියුවේ නැත්තම් අවුල්. 695 නෙමෙයි නිරූපණය කරන්න ඕනේ පෙර සංඛ්‍යාව. ඒ කියන්නේ කීයද? පෙර එක මොකද්ද? පෙර සංඛ්‍යාව ඊට කලින් එක පුතේ 694 694 පුතේ අපිට කියනවා ගණක රාමුවක දක්වන්න කියලා. හරි. එතකොට කරන්නේ මෙහෙමයි ගණක රාමුවක අනිත් දන්නවනේ. ඉලක්කම් සංඛ්‍යාව ලියන්න ඉලක්කම් කියනවා නම් පුතේ 3ක් කූරු 3ක් ඕන. හරි. අඳිනකොට මේවා පැන්සලෙන් අඳින්න. පැන්සලෙන් අඳින්න පුරුදු වෙන්න. මෙතන තියෙන 1 ඒවා, මෙතන තියෙන්නේ 10 ඒවා, මෙතන තියෙන්නේ 100 ඒවා. හරි. එතන පුතේ මොනවද එන්නේ? මෙතන 5ක් එන්න ඕනේ. ගණක 5ක් එන්න ඕනේ. sorry 4ක් එන්න ඕනේ. 694 නේ. හරි. මෙතන 9ක් එන්න ඕනේ. එතකොට මේ පූර ඉවර වෙන්න ඕනේ. 1 2 3 4 5 6 7 8 9යි. හරිද? ඊට පස්සේ පුතේ මෙතෙන් එන්න ඕනේ 6ක්. 1 2 3 4 5 6යි. හරි. ඕක තමයි ඉන්නේ. තේරුණා නේද? ඕනනම් ඕනේ මේ පුළුවන් මේ බෝල් ටික මෙහෙම පාර කරලා දාන්න. ගණක රාමුවකට 9ක් දාපුවම කූල සම්පූර්ණයෙන් ඉවර වෙනවා. අයිඩ තියන්න එපා. මකලා දාන්න වැඩියෙන් තියෙනවා නම්. මේව සම්පූර්ණයෙන් ස්ථානීය අගයන් දක්වලා ගණක ටික මේකේ 6ක් තියෙනවා, මේකේ 9ක් තියෙනවා, මේකේ 6යි, 9යි, 4ක් තියෙනවා. මෙහෙම ඇදලා තියෙනවා සම්පූර්ණ ලකුණු දෙකම දෙන්න. අඩුපාඩු තියෙනවා නම් මොකද කරන්නේ? රතු පෑනෙන් හදා ගන්න. හරිද? රතු පෑනෙන් හදා ගන්න. සර්ුත් ඔයා ලියන්නෙත් ඔයා. මම උදව් කරනවා. හරිද? එමය යන්නේ වැඩි. right. දැන් පුතේ 19 වෙනි ප්‍රශ්නේ. 19 පුතේ කියන්නේ හිස් කොටුවට ගැලපෙන නිකිලේ වරහන් තුලින් තෝරන්න කියලා තියෙන්නේ. මම හිස් කොටුව අඳින්නම්. ඔන්න හිස් කොටුව තියෙනවා. අසමානත ලකුණු තියෙනවා. ඍණ 5 තියෙනවා. වරහන් ඇතුලේ තියෙන්නේ ඍණ 6, ඍණ 10, ඍණ 3. මේක කියන්නේ පුතේ මොකද්ද? වඩා විශාල වේ කියන සංකේතය ඔය තියෙන්නේ. වඩා විශාල. මේ පැත්තට තිබ්බොත් වඩා කුඩා වේ. ඒ කියන්නේ මෙහෙමයි. 3යි 5යි ගත්තාම මොකද වෙන්නේ? 3 තමයි කුඩා සංඛ්‍යාව. උල එන්නේ කුඩා පැත්තට, කට අරින්නේ විශාලක පැත්තට. දැන් අපි චොකලට් කෑල්ලක් වුණත් කවුරුහරි කවන්න එනවා නම් ලොකු කෑල්ලක් කවන එකට කට අරින්නේ නේද? එතකොට මේක කියවන්නේ කොහොමද? 3 5ට වඩා කුඩා වේ. වඩා කුඩා වේ. 3 5ට වඩා කුඩා වේ. 4 සහ 1 ගත්තොත් එහෙම 4 තමයි පුතේ විශාල. ඒ නිසා කියන්නේ කොහොමද? 4 1ට වඩා විශාල වේ. 4 1ට වඩා විශාල වේ. වඩා විශාල වේ, වඩා කුඩා වේ. දැන් මෙන්න වඩා විශාල සංඛ්‍යාවක් තමයි අපි හොයන්න ඕනේ මෙයාට වැඩිය. විශාල සංඛ්‍යාව පුතේ මෙයත් නෙවෙයි, මෙයත් නෙවෙයි, මෙයත්. ඒ කොහොමද? එහෙම වෙන්නේ? සංඛ්‍යා රේඛාවක පුතේ සංඛ්‍යා රේඛාවක දකුණට යනකොට තමයි අගේ වැඩි වෙන්නේ. දකුණට යනකොට තමයි අගේ වැඩි වෙන්නේ. එතකොට මෙහෙම තිබ්බාම ඍණ 5 තියෙන්නේ මෙහෙ, ඍණ 3 තියෙන්නේ මෙහෙ, වඩා දකුණෙන් තියෙන ඍණ 3. එතකොට ඍණ 3 තමයි ඍණ 5ට වඩා විශාල සංඛ්‍යාව වෙන්නේ. ඍණ 3 තමයි උත්තරේ තියෙනම කොටුව ඇතුලේ ලකුණු දෙකයි.
අන්තිම කෙටි ප්‍රශ්නය අපි කතා කරන අන්තිම කෙටි ප්‍රශ්නය එකතු කරන්න තියෙන්නේ 20 වෙනි එකේ එකතු කරන්න තිබුණේ දින සහ පැය කාලේ පාඩමේ දින 10යි පැය 17යි දින 12යි පැය 10යි. දැන් පුතේ එකතු කරන්න තියෙන්නේ දැන් මෙතන එකතු කරපු ගමන් 27 එක දැම්මොත් වැරදි. මොකද වැරදෙන්නේ? පැය 24ක් වුණ ගමන් පුතේ හැදෙනවා දින එකක්. දිනයක් හැදෙනවා. පැය 24ක් වෙච්ච ගමන් දිනයක් හැදෙනවා. ඒ නිසා පුතේ මේ 27 තියන්න බෑ. ඒ 27න් අපි 27ක් එනවා. 24ක් අඩු කරලා ඉතිරි පැය 3 තමයි මෙතන ලියන්නේ. මේ 24 දිනයක් කරලා මේ පැත්තට දෙනවා. එතකොට දින එකක් එනවා මෙතෙන්ද 11යි මෙතන 1යි එතකොට 3යි 23යි. දින 23යි පැය 3යි කියන උත්තරය දෙනවා නම් ලකුණු 2යි. right. දැන් ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ ලියපු කෙටි ටිකේ ලකුණු කීයක් තියෙනවද කියලා. chat එකේ දාන්න පුළුවන් දරුවෝ මට එවන්න උත්තර දෙන්න. හරි. බලන්න කෙටි 40න් ලකුණු කීයක් තියෙනවද කියලා ගණන් කරලා දාගන්න හරි කීයක් තියෙනවද කියලා. සමහර දරුවෝ හරියටම කරනවා මට පේනවා හොඳයි. අම්මා තාත්තා උදව් කරන්න. අයියලා අක්කලා ඉන්නවනම් උදව් කරන්න. පේපර් එක ලියනකොට 34යි 40යි 38යි හොඳයි 40ම හරි අයත් ඉන්නවා හොඳයි 34යි 37යි 30ත් හරි අය ඉන්නවා right හොඳයි හොඳයි 40ම හරි අය ඉන්නවා right 34 40 හොඳටම හොඳයි right right 40 37ක් ඉන්නවා 40ම හරි හොඳයි 137 100 නෙමෙයි පුතේ 40න් දාගන්නේ අපි ඊට පස්සේ 100න් හදාගමු right හුඟක් හොඳයි හුඟ දෙනෙකුට 30ට වැඩියෙන් තියෙනවා මම දැක්කේ අඩුම ලකුණු 30 තියෙනවා ඉතින් හොඳයි හරිද ලකුණු එවන්න බැරි වෙච්ච දරුවෝ මට පස්සේ WhatsApp එකේ ලකුණු කියලා දාන්න නමත් එක්ක හරිද ඉස්කෝලෙත් එක දාන්න මට ලොකු සතුටක් එනවා. හරි. right. කොහොමද තමයි අපි කෙටි ප්‍රශ්නයක්. ඔක දැන් පළවෙනි වාරේ පාඩම් ටිකෙන් තමයි මම හදලා තියෙන පේපර් එක. පළවෙනි වාරේ පාඩම් ටිකක් තියෙන පළවෙනි වාරේ විභාගයක් වගේ තමයි. සාමාන්‍ය ලකුණු 30කට වැඩියෙන් තියෙනවා නම් හොඳයි. 20ට වැඩි වුණත් හොඳයි. හරිද? උනාට මදිනේ. ඊට පස්සේ අපි හිතමු ලකුණු 2යි තියෙන්නේ කියලා. කමක් නැහැ. ඊළඟ සපතයාවේදී Taman දැනගන්න ඕන පුතේ ලකුණු වැඩි කරගන්න. වැඩි කරගන්න පුළුවන් අපිට. හරිද? right. අපි යන්නේ දැන් අපි මොනවද දෙවෙනි කොටසේ ප්‍රශ්න. ඒකේ ඔයගොල්ලෝ තෝරගෙන ලියන්න ඇත්තේ දෙවෙනි කොටසේ ප්‍රශ්න මේ තියෙන්නේ. දැන් පුතේ මෙතන තියෙන ප්‍රශ්න පහකට. දැන් ප්‍රශ්න පත්‍රේ කියවද්දි මේ උඩින්දම කියවන්න ඕන. දෙවෙනි කොටස ඊට පස්සේ තියෙන්නේ ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු ලියන්න. ප්‍රශ්න පහකට විතරයි උත්තර ලියන්න ඕනේ. ප්‍රශ්න තියෙනවා ඔය පේපර් එකේ ප්‍රශ්න කීයක් තියෙනවද පුතේ? ප්‍රශ්න තියෙනවා පුතේ 7ක් තියෙනවා. ඔයගොල්ලෝ දෙකක් අතාරින්න පුළුවන්. දැන් අපි හිතමු මම 7ම සාකච්ඡා කරනවානේ. 7ම සාකච්ඡා කරනවා. එතකොට පුතේ ඔයගොල්ලෝ හදපු නැති ප්‍රශ්න දෙකක් තියෙනවානේ. ඒ දෙකක් දැන් හදා ගන්න ඕන. තේරෙනවද කියන්නේ? ඒ දෙකක් අනිවාර්යයෙන්ම හදා ගන්න. එතකොට පුළුවන් ඔයගොල්ලොන්ට මේ වැඩේ ලස්සනට ඉගෙන ගන්න. ඒතකොට දැන් අපිට අද ඇතෑරියට සමාන වෙන දවසක අපිට පේපර් එකදී හදන්න උනොත් එහෙම. ඒ නිසා ඒකත් එක්කම හදා ගන්න. හදලා නැති දරුවෝ. හරිද? ලකුණු දා ගන්න විදිහත් මම කියනවා. මොන හරි ගැටලුව ආවොත් WhatsApp එකේ දාන්න නැත්නම් පන්තින් පස්සේ හරි WhatsApp දාන්න ඒක කෝල් ගන්නකොට මට දැන් ඊට පස්සේ කියනවා 7 වසරේ පේපර් එක සාකච්ඡා කරන්න. ගැටලු තියෙනවා නම් ඕන වෙලාවක ඔයගොල්ලන්ට අහන්න පුළුවන්. right? දැන් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. පහත ඉලක්කම් දැක්වෙන කාඩ් පත් 4ම යොදාගෙන පසින්දු සංඛ්‍යා පිළියෙල කරනවා. කුඩාම සහ විශාලම සංඛ්‍යාව මොකක්ද කියලා අපෙන් අහන්න. right? මම අයින් කරන්නම් බෝඩ් එක ඕන නිසා. පළවෙනි ප්‍රශ්නේ පුතේ හදලා තියෙන දරුවෝ සහ හදලා නැති දරුවෝ හැමෝම
සම්බන්ධ වෙන්න. කාඩ් ටික මම මෙහෙන් අදින්නම් ඉස්සලා. ඔන්න 8 9 ඊට පස්සේ තියෙනවා 3 ඊට පස්සේ තියෙනවා 5. ඔය ටික. දැන් පුතේ මේක අපෙන් අහනවා මොකද්ද? කුඩාම හා විශාලම සංඛ්‍යාව. කුඩාම කරන්න නම් පුතේ ස්ථානයගේ වැඩි තියෙන එක කුඩාම සංඛ්‍යාව දාන්න. එහෙනම් කුඩාම සංඛ්‍යාව මෙහෙම ලියනම විශාලම සංඛ්‍යාව. දැන් උත්තර ලියන්නේ. කුඩාම එක ඕනනම් ස්ථානයගේ වැඩි කියන්නේ ඒ කියන්නේ දැන් ඉලක්කම් 4 එකක් ලියන්න වෙන්නේ නේද? ඉලක්කම් 4 එකක්. පාඩපත් 4ම යොදාගෙන සංඛ්‍යා හදනවා කියලා කියන්නේ. එහෙනම් ස්ථානයගේ එන්නේ කොහොමද? 1 10 100 1000 එන්නේ. මේ 10 ස්ථානයට මොකද කරන්න ඕනේ? වටිනාකම අඩු ඉලක්කම දාන්න ඕනේ. එහෙනම් 3 ඉලක්කම. ඊට පස්සේ ටික ටික වැඩි කරන්න. ඊට පස්සේ තියෙන්නේ 5. ඊට පස්සේ තියෙන්නේ 8. ඊට පස්සේ 9. ඔන්න කුඩාම හදන්න පුළුවන් එක. හරිද? විශාලම කිව්වහම පුතේ මේ 10 ස්ථානයේ වැඩිම ඉලක්කම දානවා. ඒකල ක්‍රමානුකූලව අඩු කරන්න. 9 8 5 3. ඔන්න විශාලතම සංඛ්‍යාව සහ කුඩාතම සංඛ්‍යාව පළවෙනි එකට. හරිද? දෙවෙනි එක. විශාලම සංඛ්‍යාවෙත් කුඩාම සංඛ්‍යාවෙත් වෙනස සොයන්න. වෙනස කියන්නේ පුතේ කොහොමද? වෙනස පුතේ අඩු කරන්න ඕන. විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව මෙහෙම ලියලා අඩු කරන්න. 13න් 9ක්. 13න් 9ක් කොහොමද අඩු කරන්නේ? 4යි නේ. මෙතන පුතේ දැන් 4යි. 14න් 8ක් 6යි. මෙතන තියෙන්නේ 7යි. 7න් 5ක් 7න් 5ක් 2යි. මෙතන දැන් තියෙන්නේ පුතේ 9 9 ඔහොමයි. වෙනස සමානයි 6264යි. 6264යි. පැහැදිලිද? හරිද? right ඊට පස්සේ පුතේ තුන්වෙනි ගාන අපෙන් අහනවා කුඩාම සංඛ්‍යාවෙත් විශාල සංඛ්‍යාවෙත් එකතු කරලා ලැබෙන පිළිතුර ගණක රාමුවක නිරූපණය කරන්න. right එකතු කරමු. 12යි එකක් ඉතිරි 13යි 14යි එකක් ඉතිරි 13යි 14යි එකක් ඉතිරි 13යි. අය බලමු 12යි එකක් ඉතිරි 14යි එකක් ඉතිරි 13යි 14යි එකක් ඉතිරි 13යි. right. මේක දැන් පුතේ ගණක රාමුවක නිරූපණය කරන්න කියලා කියනවා. අපි දැන් ගණක රාමුවක් අඳිමු. මේ පැත්තෙන් අඳින්නම් මම. පේනවනේ. ගණන් හදනකොට පුතේ පොඩක් පිළිවෙලක් තියා ගන්න ඕනි. හරිද? දැන් මට ඕන මේ බෝඩ් එක කැත නදින්න තිබ්බම මම අඳුරට පාවිච්චි කරලා අදින්නේ. වැඩි ලස්සන වෙන්න ඕනේ හින්දා ඕගොල්ලෝ හොඳට පේන්න ඕනේ හින්දා ඕගොල්ලෝ උත්තර ලියන්නේ වෙන කාටද බලන්නනේ නේද? ඕගොල්ලෝ බලන්න උත්තර ලියන්නේ නෑ. මැඩම් කෙනෙකුට සර් කෙනෙකුට බලන්න තමයි ඕගොල්ලෝ උත්තර ලියන්නේ. හරි? 13442 පුතේ ඉලක්කම් 5ක් තියෙනවා. ඒ නිසා මම කර වැඩි මොකද්ද? ඉලක්කම් 5ක් ගත්තා. හරි? ඉලක්කම් 5ක් ගත්තා. ඒකවල මෙතන ඉන්නේ 1 ඒවා 10 ඒවා ස්ථානය ගැන ලියන්න ඕනේ. 100 ඒවා 10 ඒවා 10 ඒවා. මෙතන මූල 2යි 4යි ආයෙත් 4යි ඊට පස්සේ 3යි ඊට පස්සේ 1යි. කොහොම තමයි ගණක රාමුව එන්නේ. හරි? ලකුණු දෙන විදිහ මම අන්තිමට කියන උත්තර ටික බලලා ඉන්න ඉස්සලා ඈ. හරි වැඩි දාගන්න ඊට පස්සේ ලකුණු දාගන්න. හරි. ඔන්න A කොටස. හරි? ඊට පස්සේ පුතේ B කොටස. B කොටස. හරි B කොටස බලමු. 6735 යන සංඛ්‍යාව. 6735 පුතේ දෙය තියෙන සංඛ්‍යාව. ඒතර ඔයගොල්ලෝ දන්නා මේක 1 ස්ථානය, මේක 10 ස්ථානය, මෙයා 100 ස්ථානය,
මෙයා දහස් ස්ථානය. නේද? හරිද? 7 ඉලක්කමේ ස්ථානීය අගය. 7 ඉලක්කම තියෙන ස්ථානීය අගය අපෙන් අහන පුතේ. ස්ථානීය අගය. ස්ථානීය අගය පුතේ. ස්ථානීය අගය අහන්නේ අපි. ස්ථානීය අගය පුතේ 7 තියෙන්නේ. සිය ස්ථානයේ මෙහෙම ලිව්වොත් වැරදි. සිය ස්ථාන කියලා වචනේ ලිව්වොත් වැරදි. ඇයි වැරදෙන්නේ? ස්ථානීය අගය ලියන්න කියලා කියන්නේ. ස්ථානයේ නම ලියන්න කිව්වොත් තමයි පුතේ හරිද? නම ලියන්න කිව්වොත් තමයි සිය ස්ථානය කියලා ලියන්නේ. ස්ථානීය අගය ලියන්න කිව්වොත් එහෙම ලියන්නේ 100. 100 කියලා තියෙන ඕනි ඉලක්කමේ. හරිද? දෙවෙනි එක පුතේ අහන්නේ මොකද්ද? තුනෙහි ඉලක්කමත් තුනේ ඉලක්කමේ 6 ඉලක්කමේ නිරූපණය වන අගය වෙන වෙනම ලියන්න. තුනේ ඉලක්කමේ පුතේ නිරූපණය වෙන්නේ 3 තියෙන 10 ස්ථානේ 10ව 3ක් කියලා කියන්නේ 10ව 3ක් කීයද? 10ව 3ක් කියමු 10ව 3ක් 30යි. නිරූපණය වෙන අගය 30යි. 6 ඉලක්කම තියෙන පුතේ 10 ස්ථානේ ඒක කියන්නේ 10ව 6යි කියලා කියන්නේ. ඒ කියන්නේ 6න් පුතේ නිරූපණය වෙන්නේ 10ව 6ක් 6000 නිරූපණය වෙන්නේ. දැන් අපෙන් අහනවා තුන්වෙනි එකේ 6 ඉලක්කමෙන් නිරූපිත අගය 3 ඉලක්කමෙන් නිරූපිත අගයෙන් කී ගුණයක්ද කියලා අහනවා. කී ගුණයක්ද කියලා බලන්න පුතේ මොකද කරන්න ඕනි? 6000 බෙදන්න ඕනි 30න්. 30 වරක් 1යි 30 වරක් 2 60යි මෙතන 2යි 60යි අඩු කරා බෝලයයි බින්දුවට නෑ බෝලයයි මේ බින්දුවට බෝලයයි. එහෙනම් පුතේ 200 ගුණයක් වෙනවා. 200 ගුණයක් වේ. ලකුණු දෙන විදිය බලමු දැන්. ලකුණු දෙන විදිය මම දාන්නම්. මේ කුඩාම සංඛ්‍යාව කියලා ලියලා මෙතන දාන්න එක ලකුණයි. මෙයාට එක ලකුණයි. මොන ලකුණු දෙකයි රෝ මෙලක මේකට. හරිද? මෙතන පුතේ අඩු කරලා මේ උත්තරේ ක්‍රමෙත් එක්ක තියෙනවා නම් ක්‍රමය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. හරිද? ක්‍රමයට ලකුණු 1යි. ක්‍රමයට ලකුණු 1යි. උත්තරේට ලකුණු 1යි. උත්තරේ විතරක් කවුරු හරි දරුවෙක් ලියා තිනවා නම් දාගන්නේ ලකුණු කීයද? 1යි. උත්තරේ විතරක් ලියා තිනවා නම් ලකුණු 1යි. ක්‍රමෙත් එක්ක අඩු කරන විදිය දක්වලා එතනම ලියා තිනවා නම් ලකුණු 2ම. ඊට පස්සේ පුතේ මේ එකතු කරලා ගන්න මේ උත්තරේට ලකුණු 1යි. ඝන කරාමු ඇදලා තිනවා නම් මේකට ලකුණු 1යි. මදිද? හරිද? එහෙම එන්නේ. ඊට පස්සේ පුතේ මෙතන ස්ථානීය අගය 100යි කියලා ලියා තිනවා මට. හරිද? ස්ථානීය අගය 100යි කියලා ලියා තිනවා ලකුණු 2යි. ලකුණු 2යි. මේ 30යි කියලා ලියා තිනවාට 3ෙන් නිරූපණය වෙන්නේ 30යි. ලකුණු 1යි. 6ෙන් නිරූපණය වෙන්නේ 6000යි. ලකුණු 1යි. මේ බෙදීමට එක ලකුණයි 200 ගුණයක් කියලා වචනෙමුත් තියෙන්න ඕනේ. ගුණයක් කියන එක වචනෙමුත් තියෙන්න ඕනේ. නිකන් 200 කියලා හරියන්නේ නැහැ. 200 ගුණයක් කියලා උත්තරේ තියෙනවා නම් තව ලකුණයි. එතකොට පුතේ ලකුණු ඔක්කොම 12න් කීයද කියලා දාගන්න. මට නම් තියෙනවා 12න් 12. ඕගොල්ලෝ ලකුණු කීයක් තියෙනවද කියලා බලන්න. මේකට ලකුණු 1යි මේකට 1යි මේකට ක්‍රමයට 1යි උත්තරයට 1යි එකතු කරනකොට 1යි ඝන කරාමට 1යි ස්ථානයන්ගේ කියලා කියනකොට ලකුණු 2යි මෙතන 1 ලකුණු 1යි බෙදනකොට 1 ලකුණයි 200 ගුණයක් වචනේ තියෙන්නේ සාමාන්‍ය පෙළේදීත් එහෙම තමයි 200 කියලා ලියුවට හරියන්නේ නැහැ කී ගුණයක්ද කියලා ලියුවොත් එහෙම 2 ගුණයක් 3 ගුණයක් කියලා සිංහලෙන් ලියන්න හරිද එතකොට තමයි ලකුණු දෙන්නේ රයිට් ලකුණු හදාගන්න අඩුපාඩු හදාගන්න වෙලා යන දරුවෝ ස්ක්‍රීන්ෂොට් දාගන්න අයියලා කරගෙන අහලා ඔය දාගන්න ඊට පස්සේ බලමු දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ බලමු. මකනවා. හරි. ඉවරයි. මේක වැඩ ඉවරයි කොහොමද අන්තුසන බෑ? ඉවරයි. හා රයිට්. ඔයගොල්ලෝ යාළුවොත් එක්ක chat කරන්න බෑ මගෙත් එක්ක විතරයි ප්‍රශ්න කියලා නම් අහන්න පුළුවන් නේ. ඊට පස්සේ
මයික් එක කොහොමද ඔන් කරන්න බෑ ඔයගොල්ලොන්ට. ඔයගොල්ලෝ අසරණ වෙලා ඉන්නේ දැන් මේ වෙලාවේ. නේද? කතා කරන්න බැරුව. එහෙනම් WhatsApp එකේ මොනවා ගැටලු තියෙනවා නම් අහන්න. හරිද? නැත්තම් ප්‍රශ්න තියාගෙන ඉන්න බා. රයිට් දෙවෙනි ප්‍රශ්න පුතේ දෙවෙනි එක. දෙවෙනි එකේ පුතේ කියන්නේ පහත වගුව ඇතුලෙන් අසාධි ප්‍රශ්න උත්තර සපයන්න කියලා කියන්නේ මම සෙනික ඔයගොල්ලන්ට පේන්න ඕන නිසා වගුව මෙහෙම අකුරු ටික දාන්නම් පුටුවේ මෙහෙම තිබ්බේ ඔයගොල්ලෝ ප්‍රශ්නය මතක ඇති G H I ඊතරක් දාලා ඌ කියලා දාලා දිනවා උල තියනවා කියලා තියෙන්නේ මොකද්ද මේ දාලා තියෙන්නේ ඊතරක් තියලා උයන්නේ දාපුවම උල තියනවද මොනවද කියන්නේ උතුර කියලා තියෙන්නේ රයිට් පළවෙනි ඒ කොටසේ රෝමිලාක මේ එක ප්‍රශ්නයක් තියෙනවා හරි දැන් ඔයගොල්ලෝ දැන් පේපර් දෙවෙනි කොටසේ උත්තර ලියද්දී ප්‍රශ්නාංක මෙහෙම දාන්න ඕනේ දෙවෙනි එකේ සිම්පල් A රෝමිලාකමෙන් එක මම හුඟක් දකිනවා 6 වසරේ දරුවෝ දෙවෙනි කොටසේ උත්තර ලියද්දී බෑ ඇයි ඒ අර ශිෂ්‍යත්වයේ ලියලා පුරුද්දනේ ඒකම ලියලා ඒක තමයි උල තියෙන්නේ දැන් දෙවෙනි කොටසේ උත්තර ලියද්දී ප්‍රශ්න ලියන්නේ නැහැ ප්‍රශ්නාංක දැම්ම සිම්පල් A කොටසේ පළවෙනි එක පාවිච්චි කරන්න ඕනේ පේපර් එකේ දාලා තියෙන අංක තේරෙනවද කියන්නේ පේපරේ දාලා තියෙන අංක තියෙනවනේ ඒවම තමයි ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕනේ රයිට් දැන් පුතේ මේක E අක්ෂරයට බස්නාහිර මේ E බස්නාහිර කටු වැඩක සෙනිකව දිශා ටිකක් ගහගත්තා නම් වැඩේ මාරම ලේසි E සාන ගිනි කොන නිරිත වයන රයිට් දැන් බලමු උත්තර E අකුරට බස්නාහිරින් ඊට බස්නාහිර මේ පැත්ත D රෝමිලාකමෙන් දෙක A අක්ෂරයට කොයි ගිනි කොන A ඉඳලා ගිනි කොන මෙහෙම මොනවද තියෙන්නේ අක්ෂර දෙකම ලියන්න ඕනේ ගිනි කොන කියන්නේ මේ මෙහෙම යනකොට තියෙන දිශා E හා I E සහ I මෙලියා තියෙන්නේ මගේ I ප්‍රශ්නයක් ඊට පස්සේ ඒ මොකද්ද සර් ඒ අකුර කියලා ඕ මයි මේ E හරි තුන්වෙනි එක පුතේ H අක්ෂරයට H කො H අමිතින් H අක්ෂරයට කුමන දිශාවෙන් D තියනවද කියලා අහනවා. D මේක කුමන දිශාවෙන් D තියනවද? වයඹ දිශාවෙන්. right? ඔන්න A කොටස. B කොටස බලමු. B කොටස බලමු උත්තර. ලකුණු දාගන්න ඉතින් මම අන්තිමට කියන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ චෙක් කරගන්න. පියල් A නගරයේ සිට ලකුණු දෙක ගන්න වැටෙන්නේ හරිද? මේකට ලකුණු දෙකයි. මේකට ලකුණු දෙකයි. මෙයා ලකුණු දෙකයි. හරි B එක පියල් A නගරයේ සිට ඔන්න පියල් ඔන්න A නගරයේ ඉඳලා හරිද මීටර් 50ක් නැගෙනහිරට කිව්වා මේ පැත්තට එන්න බෑ ඔන්න නැගෙනහිරට ගියා මීටර් 50ක් නැගෙනහිරට ගොස් එතෙන් සිට මීටර් 100ක් දකුණට යනවලු මෙතන ඉඳලා මීටර් 100ක් දකුණට ගියවම් පල්ලෙහාට එන්න ඕන අර දිශාවට අනනු දකුණ කියන පල්ලෙහාට ඔන්න 100ක් ආවා දකුණට ගොස් එතෙන් සිට මීටර් 50 බස්නාහිරට යනවා බස්නාහිර කිව්වා මේ පැත්තට යන්න ඕනේ මීටර් 50ක් හරිද ඔන්න B කියන නගරයට එයා ආවා ඒතකොට එයා යන්නේ ඔන්න ඔහොම ඕක තමයි අඳින්න ඕන රූප සටහන දා රූපයක් අඳලා තියෙන්න ඕනේ මේ ඉඳලා ඕනම් ගහන්න ගියපු විදිය ඒ ඉඳලා මීටර් 50ක් මෙතෙන්ද ගියා ඊට පස්සේ දකුණට ආවා මීටර් 100ක් යන පාරේ ඉඳලා ගන්න හරිද මේ සටහන මේ විදිහටම දිගවල් දාලා තියෙනකොට පුතේ AB දාලා තියෙන්න ඕනේ ඒ වුණත් එහෙම ලකුණු දෙකයි දැන් කොහොම ඇඳලා තියෙනවා නම් ලකුණු දෙකයි මේ පළවෙනි එක B කොටසේ එක ඊට පස්සේ දෙවෙනි එක B නගරයට කුමන දිශාවෙන් A තියනවද කියලා අහනවා මේ පුතේ මේ ගානට මෙන්න මෙතන මේ 50යි නේ දුර සමාන වෙන්න මම ඇඳලා තියෙන කොටයි හරි මෙතන 50ක් ඉඳලා මෙතනත් 50යි කිව්වහම මේ දුරම එන්න ඕනේ මෙතන ගන්න ඈ හරිද දැන් අහනවා B නගරයට කුමන දිශාවෙන් A නගරේ තියෙනවද කියලා අහනවා B ට කොහොමද දිශාවෙන් A තියෙන්නේ කොහෙද තියෙන්නේ මොන දිශාවෙන් උතුරු දිශාවෙන් උඩින් කියලා එහෙම ලියන්න බෑ තුන්වෙනි එක A හා B නගර දෙක අතර කෙටිම දුර අහනවා කෙටිම දුර පුතේ මෙහෙම වටයක් යනකොට කෙටිම ෂෝට්කට් එක මොකද්ද ෂෝට්කට් එක මේ මෙහෙම කෙලින් මෙන්න එකට මෙහෙම නේ හරි එහෙම එන්න බෑ ඉතින් ගල් පරවත අනම්මනම් තියෙනවා අහසින් යනවා කියලා හිතන්නකෝ
කෙටිම දුර මේ කඩේකින් අදින එකද මම නේද? එහෙනම් පුතේ කෙටිම දුර කීයද වෙන්න ඕන? කීයද වෙන්නේ? කෙටිම දුර මීටර 100යි. මීටර 100යි. ඇයි මේක 100යි? ඍජු කෝණාංශයක් නේ හැදෙන්නේ. මෙයා 100යි නම් මෙයාත් 100යි. මෙයා 50යි නම් මෙයා 50 වුණා වගේ තමයි. හරිද? right මීටර 100යි. මේක ලකුණු 2යි කිව්වා. උතුරු දිශාව ලකුණු 2යි. මීටර 100 ලකුණු 2යි. මීටර නැත්තම් එක ලකුණයි. මීටර තියෙන්න ඕනේ. මීටර තිබ්බේ නැත්තම් 100යි කියලා දෙයක් දෙනවා නම් එක ලකුණයි. ඔක්කොම තියෙනවා. හරිද? right ඊට පස්සේ පුතේ ලකුණු දෙක දාගන්න. හැම එකටම ලකුණු දෙක ගන්න. මම කිව්ව කොන්දේසි තියෙන්න ඕනේ. හරිද? ඔන්න දෙවෙනි ප්‍රශ්නේ හදපුවා. සෙනෙක වඩපාඩ හදාගන්න. හරි හත්වෙනි තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නට යන්න. තුන්වෙනි ප්‍රශ්නට යමු අපි. වගුවේ හිස්තැන් ප්‍රවණ තියෙන ඉස්සලා ප්‍රශ්න බලන්න කොහොමද? ප්‍රශ්න අමතකත් ඇති. ප්‍රශ්න දාන්න මම ස්ක්‍රීන් එකට. මේ තමයි තුන්වෙනි ප්‍රශ්නේ පුතේ. තුන්වෙනි ප්‍රශ්නය පැය ඔරලෝසු වෙලාවේ තමයි තියෙන පැය 12 ක්‍රමයෙන් සහ සම්මත ක්‍රමයෙන් ලියන්න තියෙන්නේ. මම වගුව ගහන්නේ නැතුව ලියන්නම්. ප්‍රශ්න ඉස්සර පොඩ්ඩක් බලා ගන්න. උපන්දින කතන්දරයක් තියෙනවා සම්මත ක්‍රමයෙන් ලියන්න තියෙනවා. සුළු කරන්න තියෙනවා නේද? ඔක තමයි ප්‍රශ්නේ. right අපි බලමු එහෙනම් දැන් උත්තර කොහොමද ලියන්නේ කියලා එකට. දැන් සිග්නල් නැතුව කට් වෙන දරුවෝ මේ පස්සේ වීඩියෝ එක බලලා හදා ගන්නට පාඩු. පැය 12 මෙහෙම මම උඩින් ලියන කෙටියෙන් මෙතන සම්මත. හරිද? සම්මත වෙලාව. පෙරවරු 1:45 තියෙන්නේ. සම්මත විදිහට ලිව්වා මම කිව්වා පෙරවරු නම් අවුලක් නැහැ. පස්වරු තමයි අපි 12ක් එකතු කරන්නේ. නැත්නම් 12ක් එකතු කරන්න ඕනේ. 0.1 32යි 4යි 5යි කියලා ලියා තියෙනවා. පෙරවරු නිසා. ඊට පස්සේ මෙතන තියෙනවා අපිට 0.2යි 32ක් 30 තියෙනවා. ඒ පෙරවරු 12යි 30 ඔය තියෙන්නේ. පෙරවරු 12යි 30 එන්න ඕනේ මෙතන හිස්තැන. ඊපස්සේ පස්වරු 3යි 15 තියෙනවා. ඒක පුතේ එන්නේ මෙතන පස්වරු නම් 12ක් එකතු කරන්න 15 32ක් 15 එතන හිස්තැන එන්නේ. ඊට පස්සේ පුතේ මෙතන 18යි 20 තියෙනවා. 18යි 20 කියන්නේ දැන් පැය 12ට වැඩිනේ. 12 අඩු කරන්න 6යි 20යි. පස්වරු 6යි 20යි කියලා එන්න ඕනේ මෙතන. හරි පස්වරු මේ හැම උත්තරයකටම ලකුණු එක ගන්න. මේ හැම එකටම ලකුණු එක ගානේ දාගන්න. එක දාගන්න. එක ගානේ දාගන්න. හරි ලකුණු එක ගන්න. B කොටස. සිඩ්නිගේ උපන්දිනය 2007 වර්ෂයේ ජූනි මාස 5 වෙනිදායි. ජූලි මාස 5 වෙනිදායි. 2007 ජූලි මාසේ 5 වෙනිදා. කොහොමද පුතේ සම්මත විදිහට දිනේ ලියන්නේ? දිනේ පුතේ සම්මත විදිහට ලියනකොට වර්ෂයේ ඉලක්කම් 4කින් තියෙනවා. පොඩි ඉදි කෑල්ලක් මෙහෙම ගහලා තියෙනවා. මාසේ ඉලක්කම් 2කින් ජූලි කියලා කියන්නේ මොකද්ද? 7 වෙනි මාසය ඉදි දෙකක් 5 වෙනිදා කියන එකත් පුතේ ඉලක්කම් 2කින් තියෙන්න ඕන. මාසේ ඉලක්කම් 2යි දිනේ ඉලක්කම් 2යි අවුරුදු ඉලක්කම් 4කින් ලියන්න ඕනේ. ඒක වෙන් කරන්න මෙහෙම පොඩි කෙටි ඉරි තියෙන්න ඕනේ. මෙහෙම හරහට ඉරි ගහන්නේ නැහැ. හරි මේ අනිත් පැත්තට මාරු කරලා ලියන්නේ නැහැ. එතන කියන්නේ මෙහෙම කුඩා ඉරි සම්මත විදිහට ලියනකොට. ඔක තමයි සම්මත විදිය. අච්චුපත පොඩ්ඩක් කියවලා ගන්න. හරිද? right
ඒකට පුතේ ලකුණු දෙකයි. දිනේ හරියට ලියා තියෙනවා නම් මෙහෙම ඔහම හරියට තියෙනව නේ ලකුණු දෙකයි. ඊට පස්සේ C ගාන C එකේ 1 සුළු කරන්න තියෙන්නේ පැය මිනිත්තු තියෙන්නේ පැය 10යි මිනිත්තු 40යි 15යි 20යි. එතකොට මේ 60යි කියලා උත්තර ලියන්න බෑ. මිනිත්තු 60ක් ආපු ගමන් පැයක් හැදෙනවා. ඔන්න උත්තරේ. මෙතන එකතු කරපුවාම 25යි අර ආපු එකත් එක්ක 6. දැන් කාරණා ගැටලුවක් තියෙනවා පැය පැත්තේ 24ට වැඩිව තියන්න බෑ කියලා. එහෙම ගන්න ලොකු එකක් වුනේ. ඒතකොට ඒක තියද හැකියි. හරිද? මෙතන 60යි. ඒ 60 දැම්ම පැය කරලා මේ පැත්තට. මිනිත්තු 60ක් පැය එකයි. දෙවෙනි ප්‍රශ්නය මේ පුතේ ලකුණු දෙකයි. අඩු කරන්න තියෙන්නේ දින පැය තියෙන්නේ. දින සහ පැය තියෙන්නේ. පැය 24ක් දින එකයි කියලා අපි දන්නවා. දින 20යි පැය 10යි 11යි 15යි අඩු කරන්න තියෙන්නේ. දැන් මුදේ අඩු කරන්න බෑනේ. මේ පැත්තෙන් ගේනවා. හරි. මේ පැත්තෙන් ගේනවා. දිනයක් ගේන්නේ පැය 24ක් වෙලා එන්නේ. මෙතන 24ක් තව එකතු වෙනවා. 34න් 15ක් තමයි අඩු කරන්නේ. හරි 24යි 10යි 34යි. එතකොට 9යි 1යි 19යි මෙතන. මෙතන දැන් තියෙන 19යි 19න් අඩු කරපුවාම 11 8යි. පැහැදිලි නේද? කොහොමයි ගන්නෙ? එතන එහෙමයි. මේ උත්තරේ තියෙනවා ලකුණු දෙකයි. හරිද? මොහොමඩ් පාසලට යාමට පිටත් වූයේ පෙරවරු 6යි 35ටය. ඔහු පාසලට යාමට මිනිත්තු 45ක් ගත වේ නම් ඔහු පාසලට පැමිණි වේලාව සොයන්න. මොහොමඩ් පාසලට යාමට පිටත් වූයේ පෙරවරු 6:35ටය. ඔහුට පාසලට යාමට මිනිත්තු 45ක් ගත වෙන්නේ නම් ඔහු පාසලට පැමිණි වේලාව අහන්න. මම කිව්වා ඔය වගේ වෙලාවට මොකද කරන්න කියලා. පෙරවරු 6:35 පුතේ පාසලට යාමට පිටත් වෙන්නේ. මිනිත්තු 45ක් ගත වෙනවලු. එහෙනම් මේකට මෙහෙම 45ක් මෙහෙම එකතු කරගත්තත් පුළුවන් එකම වර්ගය නිසා හදන්න පුළුවන්. එතකොට මෙතන මේ බලන්නකො 45ක් එකතු කරපුවාම බිඳුවයි එකක් ඉදිරි 80ක් එනවනේ. 80ක් තියන්න බෑ මෙතන. ඇයි බැරි කියන්නේ 60යි. එතකොට මෙතන 20යි. 7යි 20යි කියලා එනවා. මේ පැත්තට එකක් දෙනවා මෙතන. ඇයි මෙතන එකතු කරපුවාම මොකද වෙන්නේ? මෙතන පුතේ එකතු කරපුවාම හැදෙනවා 80ක්. මිනිත්තු 80ක් නේ හැදෙන්නේ. මිනිත්තු 80ක් තියන්න බෑනේ. හරිද? 60ක් ආපු ගමන් පැයක් හැදෙනවනේ. ඒ පැය අයින් කරගත්තා. මෙතන 20යි. ඒතර වැඩිපුර තියෙන්නේ. ඒ පැය මේ පැත්තට දුන්නා 7යි 20යි. පෙරවරු 7යි 20යි. ඒකේ උත්තරේ විතරක් තිබ්බත් දෙකම දාගන්න. හරිද? කොහොම හරි ඔයගොල්ලෝ මේ වෙලාවට එකතු කරලා තිබ්බත් හරි නැත්නම් මෙහෙම පැය 24 ඔලොස් ක්‍රමයෙන් මෙහෙම ලියාගෙන හදන්න පුළුවන්. මේක එහෙම ලේසි. එතකොට මෙතන එකතු කරපුවාම 20යි 32යි 4යි. කොහොම හදන්න පුළුවන්. හරි. පැය 24 ඔල්ලොසු ක්‍රමයට හදන්න පුළුවන්. ඒකට ලකුණු දෙකයි. 12න් කීයද කියලා එකෙන් දාගන්න ලකුණු. 12න්. මෙතන 4යි මෙතන 6යි. මෙතන C කොටසට 6යි. හරි. අඩුපාඩු හදාගන්න. හරියට දාගන්න ඕනේ. right ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්න. හතරවෙනි ප්‍රශ්නයට යම් සෙනිකව. මම ටිකක් වේගෙන් යනවලු මන්දා. එහෙම වුණොත් දැන් පස්සේ වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ තමන්ගේ අඩුපාඩු හදාගන්න. හරිද? වෙලාව සීමිත නිසා තමයි මම එහෙම යන්නේ. හතරවෙනි ප්‍රශ්නේ පුතේ පළවෙනි එක ඍණ 3 සිට ධන 4 තෙක් නිකල සංඛ්‍යා 12 සංඛ්‍යා රේඛාවක් අඳින්න කියලා කියනවා. සංඛ්‍යා රේඛාවක් අඳින්න කියලා තියෙනවා. අපි අඳිමු. මුල තිබ්බා මෙහෙම පැන්සලෙන් අඳින්න. හරිද? ඍණ 3 ඉඳලා ධන 4 වෙනකන් තියෙන්නේ. කොටු දෙකෙන් දෙක නිකන් ලස්සනයි වැඩේ ඒක ඈ. ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 4.
ඔන්න සංඛ්‍යා රේඛාව. දැන් කියන දෙවෙනි එකේ පුතේ A මත ඍණ 3 මෙහෙම ලකුණු ගන්න මෙහෙම හොඳට පැහැදිලිව පේන්න. ඍණ 3 ඊට පස්සේ ධන 2 මෙතන. ඊට පස්සේ ඍණ 1 මෙතන තියෙනවා. ඒක හරි. උඩ එකේ කරලා තියෙනවනේ. මෙතන ලියන්න දෙයක් නැහැ මෙතන. ප්‍රමිලකයෙන් 3. සංඛ්‍යා රේඛාව මත ලකුණු කළ නිකිල ආරෝහණ පිළිවෙල ලියන්නලු. ආරෝහණ පිළිවෙල කියන්නේ පොඩි එකේ ඉඳලා වැඩි එකට. පොඩි එකේ ඉඳලා ලොකු එකට. මේ පැත්ත ආරෝහණය වෙන්නේ. වැඩි වෙන්නේ මේ පැත්තට. මේ පැත්තට. දැන් මම දෙන ඍණ 3, ඍණ 1, 2. හතරවෙනි එක හිස් කොටුවට ගැලපෙන ලෙස අගයන් දාන්න තියෙන්නේ A කොටස. මම ඒ ටික ලියලා ඉන්න ඉස්සලා මේ හිස් කොටුව ඍණ 3 B එකේ තියෙන ඍණ 2 හිස් කොටුවක් බිඳුව C එකේ තියෙන ධන 4 කොටුවක් ඍණ 4. ඍණ 5 පුතේ වම් පැත්තෙන් තියෙන මෙයා තමයි විශාල. ඉස්සරත් මම කිව්වා බිඳුව පුතේ මේ ඍණ 2 මෙහෙ තියෙන බිඳුව මෙහෙන් තියෙන දකුණෙන් තියෙන එක තමයි විශාල වෙන්නේ. කට අරින්න විශාල එක. කට අරින්න විශාල එක. මේ දෙන්නගෙන් දකුණෙන් ඉන්න ධන කට අරින්න ඕන ධන එක. හරිද? පස්වෙනි ගාන පුතේ ඍණ 3ට වැඩි නිකිල දෙකක් ලියන්න. ඍණ 3ට වැඩි නිකිල දෙකක් ලියන්න. ඍණ 3ට වැඩි කිව්වා මේ මෙතනින් තියෙන එහා පැත්තේ තියෙන ඕන එකක් හරි. ඔයගොල්ලෝ ඍණ 2 ලියා තිබ්බත් හරි ඍණ 1 ලියා තිබ්බත් හරි බිංදුව 1 2 3 4 10 20 ඕන එකක් හරි. මේ උත්තර වලින් දෙකක් ලියා තියන්න. උත්තර වලින් දෙකක් ලියා තියන්න. එතකොට පුතේ ලකුණු දෙන්නේ මෙහෙමයි. පළවෙනි සංඛ්‍යා රේඛාව ඇතුළේ තියෙනවා ලකුණු දෙකයි මෙහෙම හරියටම ඍණ 3ෙන් පටන් ගන්න ඕනේ 4ෙන් ඉවර වෙන්න ඕනේ. ඊතල දාලා තියෙන්න ඕනේ ඉලක්කම් සමාන පරතර වලින් මෙහෙම යොදලා තියෙනවා. කොටු දෙකෙන් දෙකටවත් ගන්න. පැහැදිලි ලස්සන තියෙනවා. හරිද? මේ සංඛ්‍යා ලකුණු කරනවාට තුනම හරිනම් තුනම නිවැරදි නම් ලකුණු දෙකයි. දෙකක් නිවැරදි නම් ලකුණු එකයි. එකක් හෝ ඔක්කොම වැරදි නම් ලකුණු බිඳුවයි. එකක් හරිනම් ලකුණු නැත. හරි? දෙකක්වත් හරියන්න ඕනේ ලකුණක් දෙක. පැහැදිලිද? ඊපස්සේ මෙතන ලකුණු දෙකයි කියන්නේ. සම්පූර්ණ ලකුණු දෙකයි. මේකට එක ලකුණයි. ආරෝහණ පිළිවෙල හතරට එක ලකුණයි. මේ හැම එකටම ලකුණු එක ගන්න. සංකේතයකට හැම එකටම හරියට තියනවා නම් හරි පැත්තට තියනවා නම් ලකුණු එක ගන්න. ලකුණු 3යි. මෙහෙම දෙන්න පුළුවන් මේක. පොඩ්ඩක් ඉම්පෝටන්ට්. මෙහෙම තුනම නිවැරදි නම් 3යි 2යි 1යි කියලා දාමු. එතකොට බැලන්ස් වෙනවා. ඒ කියන්නේ ලකුණු 3යි ඈ. ලකුණු 3යි. මෙතන ලකුණු 1යි. මෙයාට ලකුණු 1යි. ඒකට දෙකක් දෙන්න පුළුවන් නේ. මේක ලකුණු 2යි. බාහිර බැලන්ස්ද කියලා දැන් වැඩේ. මෙතන ලකුණු 3යි. මේකට දෙකක් දෙන්න. හරි දැන් හරිනේ 5යි 10යි 12යි හරි දැන් හරි අය කියන ලකුණු දෙන විදිය සංඛ්‍යා රේඛාව ඇතුළේ තියෙනවා පුතේ මෙහෙම හරියට ලකුණු දෙකයි මේවා හරියට ලකුණු කරලා තියෙනවා නම් එකකට එක ගන්න මේක හරිනම් එක ලකුණයි මෙයා හරිනම් එක ලකුණයි මෙයා හරිනම් එක ලකුණයි වැරදි වල වැරදි දාන්න මේක පිළිවෙල ලියලා තියෙන ලකුණු දෙකයි මේ හැම එකටම ලකුණු එක ගන්න දාගන්න මේ උත්තර කොහමද දෙකක් මේ මම ලියා තියෙන බෝඩෙන් උත්තර දෙකක් ලියා දිනවා නම් ලකුණු දෙකයි. හරි. හරි ඊට පස්සේ බලමු පස්වෙනි ගාන. පස්වෙනි ගාන. හරි පස්වෙනි ගාන. පුතේ පියල්ගේ නිවසේ දක්නට ඒක පොඩක් විස්තර තියෙනද මම ස්ක්‍රීන් එකට දාන්නම් කියව ගන්න පොඩ්ඩක් නැත්නම් ඔයගොල්ලෝ පේපර් එක බලන්න නැති වුණොත් එහෙම බලන්න අමාරුයිනේ. බලන්න කියවගෙන පියල් නිවසේ දිනකට දෙවරක් කිරි තේ පානය කරනවලු. හරිද? කිරි තේ පානය කරනවලු.
පියාගේ පවුලේ සමාජිකයෝ 6ක් ඉන්නවලු. අපෙන් අහනවා දිනකට සාධන කිරිතේ කෝප ගන්න නිමාණය කරන්න කියලා. කිරිතේ බොනවලු දවසට දෙපාරක් සමාජිකයෝ ඉන්නවලු 6ක්. කෝප කීයද පුතේ එතකොට? කෝප කීයද? කෝප කීයද? පළවෙනි එක 6 ගානේ පුතේ දෙන්නෙක් ඉන්නවා නිමාණය කරනවා කියන්නේ අකෝ දෙපාරක් බොනවා 6 දෙනෙක් ඉන්නවා නම් කෝප 12යි. දෙවෙනි එක ඒ අනුව සතියකට අවශ්‍ය කිරිතේ කෝප ගන්න කියලා අහනවා. එක දවසකට පුතේ 12ක් ඕනේ තිරිකෝ මේ කෝප දිනකට දෙවරක්නේ. එහෙනම් සතියකට පුතේ 7න් ගුණ කරන්න ඕනේ 84ක් ඕනේ. 84ක් ඕනේ. ඊට පස්සේ පියාගේ නිවසේ මාසයකදී කිරිතේ සෑදීමට කිරි පැකට් 4ක්ද දෙකොළොග්‍රෑම් 500ද සීනි කිලෝ 1.5ක්ද වැය වේ. සීනි පැකට්ටුවක් රුපියල් 325යි, තේකොළ කිලෝ එකක් රුපියල් 450යි, සීනි කිලෝ එකක් රුපියල් 110ක් නම් මාසෙකට කිරිතේ සෑදීමට වියදම් වන මුදල හොයන්න තියෙනවා. හරි අපි බලමු කොහොමද හදන්නේ කියලා. දැන් පුතේ අහගන්න. කිරි පැකට් 4ක් යනවා. කිරි පැකට් බඩු මිලක් හදන්න තියෙන්නේ. 4ට පුතේ මොකද කරන්න ඕනේ? කිරි පැකට් එකක් 325යි. 325 4න් ගුණ කරනවා. එතකොට බිංදුවයි 2ක් ඉතිරි 8යි බෝලයයි 1ක් ඉතිරි නේද? 12යි 13යි. ඔන්න 1300ක් යනවා කිරි පැකට් 4ට. ඊට පස්සේ තේකොළ වලට කීයක් යනවද කියලා අපි බලමු. තේකොළ පුතේ යාට යනවා කොච්චරද? තේකොළ ග්‍රෑම් 500යි යන්නේ. එතකොට කිලෝ එකක් පුතේ කීයද? තේකොළ කිලෝ එකක් 450යි. එහෙනම් පුතේ 450 අපිට බෙදන්න වෙනවා දෙකෙන් ග්‍රෑම් 500ක් කීයද කියලා බලන්න. එහෙනම් 450 දෙකෙන් බෙදපුවාම මෙතන යනවා රුපියල් මෙහෙම 2.5යි 225ක් වෙනවා තේකොළ වලට. එතකොට පුතේ සීනි යට යනවා කිලෝ 1.5ක් යනවා. 1යි 2කින් 1යි කියන්නේ 1.5යි. එතකොට 1 කිලෝ එකක් පුතේ සීනි කිලෝ එකක් 110යි. එතකොට 110කුයි 110යි 500ට ආපහු 55ක් යනවා. එතකොට රුපියල් 165ක් යනවා එතන. එහෙනම් මුළු වියදම හොයන්න පුළුවන් අපිට මේ ටික එකතු කරන්න. එච්චරයි. වතුර උඩ සල්ලි නෑනේ. ටැප් එකෙන් ගන්න නැතනේ. ඔව්. දැන් පුතේ මෙතන 1300යි 225යි 165යි එකතු කරනවා. හරිද? මෙහෙම හදලා තියන්න මේ. එන මේකක් ඕනේ නෑ මේ කිරි පැකට් වලට ගන්න ගාන මෙහෙම හදන්න. ඒ ටික ඔක්කොම මේ හදලා දාලා තියන්න. හරිද? පස්සේ අපිට පුළුවන් පිළිවෙල හදාගන්න. 10යි එකක් ඉතිරි පුතේ මෙතන 9යි මෙතන 6යි 1යි. මුළු වියදම සමානයි. මුළු වියදම සමානයි රුපියල් 1690යි. 1690යි. මේකට පුතේ ලකුණු දෙකයි. මේකට ලකුණු දෙකයි. හරිද? මේක කොහේ හොයලා තියෙනවා නම් එක ලකුණයි. මේක හොයලා තියෙනවා නම් එක ලකුණයි. මේක හොයලා තියෙනවා නම් එක ලකුණයි. ඒක මේ වගේ තැන් වල තිබ්බත් කමක් නැහැ. හරිද? ඒ ටික එකතු කරනවා වගේ ලියනකොට එක ලකුණයි. මේ එකතු කරනවා කියලා ලියලා තියෙනවනේ. එකතුව හරිනම් එක ලකුණයි. එකතු කරනවා කියලා ලියලා තියෙනවා නම් එක ලකුණයි. එකතුව හරිනම් එක ලකුණයි. ඒ කියන්නේ ඒකට පුතේ ලකුණු 5යි. ඔක්කොම හරිනම් ඔය ටික ඔක්කොම තියෙනවා හැබැයි ලකුණු ඈ. මේ පියවර නැත්තම් ලකුණු නැහැ. පියවර නැත්තම් ලකුණු නැහැ පුතේ. හරි? එකතු කරනවා කියලා ලියලා තියෙනවා නම් මෙහෙම එකතු කිරීම දාලා ලියලා තියෙනවා නම් එක ලකුණයි. උත්තරේ හරිනම් එක ලකුණයි. ලකුණු 5යි. right? ඊට පස්සේ පුතේ B කොටස. මේ ලකුණු ගන්න දැන් මේ ලකුණු 5යි. right? ඊට පස්සේ මෙතනින් හදන්න B කොටස. වටේ යන්න තියෙනවා. ඔන්න දැන් මට කියන පුතේ 92කට උත්තරේ මොකද දෙන්නේ? දැන් ඉස්සර කියලා දුන්නා එක පුළුවන් නම් දැන් පුළුවන්. 92 මොකද උත්තරේ? වටේ උපුවාම. ආසන 10ට වටේ උපුවාම. 92 වටේ උපුවාම කීයද? උත්තර දාන්න මම chat එකේ.
හරි 90යි. නේ? අගේ ඉලක්කම 5ට වඩා අඩු වෙන පුතේ බෝලයක් දැම්මා මුකුත් කරේ නැහැ. ඉතින් ටික එහෙම ලියුවා. එකට එක ලකුණයි. ඊට පස්සේ පුතේ 78 ඊටලක් දැම්මා 5ට වඩා වැඩි බෝලයක් දැම්මා මෙයාට එකක් එකතු කරා 80යි. 85 ගත්තොත් එක ස්ථානයේ 5 හෝ ඊට වඩා වැඩි නම් බිඳුවක් දැම්මා මෙයාට එකතු කරා 9යි. ඒකකට එක ගානේ ලකුණු. මෙයාට එකයි මෙයාට එකයි එහෙම යන්නේ එක එක. එක එක යන්නේ. හරිද පුතේ? ලකුණු 12න් එකෙක් දැන්නේ 12න් කියන එක දාගන්න. right. පැහැදිලි වැඩි? අන්තිම වෙලාවේ මම විනාඩි 5ක් විතර දෙන්නම් මුළු ප්‍රශ්න අහන්න. මයික් එක ඔන් කරලා අවසර දෙන්නම් එතකොට. මේ ටික හරියන්නේ පුතේ? හයිසි 50 මම හයිසි 50 මොකද හයිසි 50 කියලා කියන්නේ? හරි. ඊට පස්සේ යන් ඊළඟ ප්‍රශ්න තව දෙකක් තියෙනවා. හදලා නැති වුණත් කමක් නැහැ. මොකද කරන්න ඕනේ? හදලා නැති වුණත් කමක් නැහැ පුතේ. මොකද කරන්න ඕනේ? හදන්න. හරිද? ඒ කියන්නේ මොකද්ද ගාන හදන්න. ගුණ කරන්නදී මම හිතනවා මේක ඔබ දෙය තෝරගන්නදී ලේසිනේ වැඩි. 65 පුතේ 10න් ගුණ කරන්න තිබ්බහම අපි ගුණ කර කර ඉන්නේ නැහැ. 65 ලියලා මොකද කරන්නේ? අකට බෝලයක් දාන්න. එතකොට 10න් ගුණ වෙනවා. හැබැයි වෙන සංඛ්‍යාවලින් ගුණ කරද්දී එහෙම බෑ. 316 9න් ගුණ කරන්න තිබ්බහම මෙහෙම ලියලා ගුණ කරන්න. 54යි 5ක් ඉදිරි 9යි 5යි 14යි එකක් ඉදිරි 27යි 1යි 28යි. මෙතන උත්තරේ පුතේ 2844යි. අය චෙක් කරමු. නාමරක් 6 54යි 5ක් ඉදිරි නාමරක් 1 9යි 5යි 14යි එකක් ඉදිරි 27යි 1යි 28යි 2844යි. B කොටස පුතේ 1 බෙදන්න තියෙන්නේ අම්මු ලේසි වැඩි 100ෙන් බෙදන්න තිබ්බොත් අගින් බිඳු දෙකක් අයින් කරා 100ෙන් බෙදන්න තිබ්බොත් අගින් බිඳු දෙකක් අඩු කරා අයින් කරා 38යි උත්තරේ නිකම්ම ලියන්න තියෙන්නේ. හැබැයි නිකම් සංඛ්‍යාවකින් මේ වගේ බෙදන්න තිබ්බහම දීර්ඝ බෙදීමෙන් බෙදන්න ඕනේ පුතේ. 9ට 1යි එක් වරක් 9 9යි අඩු කරා බිඳුවයි 4 නෑ බෝලයක් දාන්න ඕනේ. සමහරවන්න බෝල දාලා නැතුව ඉතින් දෙන්න. බෝලයක් දාන්න ඕනේ. බෝල වරක් 9 බෝලයයි අඩු කරපුවම 7යි 72ට පුතේ 8යි 8 වරක් 9යි 72යි අඩු කරපුවම බෝලයයි. එහෙනම් පුතේ එතන උත්තරේ එනවා 972 බෙදීම 9 සමානයි. උත්තරේ 108යි. ඉතිරි නැහැ. ඉතිරි නැහැ කියලා ලියන්න ඕනේ නේ. හරි. ඊට පස්සේ C කොටස. C ලකුණු මම කියනනම් මේ ටික හදලා ඉවරලා. පේලියක පුටු 25ක් තියෙනවලු පුතේ. පේලියක පුටු 25ක් තියෙනවලු. එවෙලි පේලි 18ක් තියෙනවලු. එහෙනම් කරන්න ඕනේ පුතේ මෙහෙම ගුණ කරන්න ඕනේ. ගුණ කරමු 8 වරක් 5 40යි 4ක් ඉතිරි. 8 වරක් 1 16යි 4යි 20යි. නේද? ඊට පස්සේ පුතේ 5යි 2යි එකතු කරපුවාම බෝලයයි 5යි 4යි. පුටු ගණන 450යි. පුටු ගණන සමානයි 450යි. සිම්පල් D කොටස පුතේ අහනවා මොකද්ද? සිම්පල් D කොටසේ අහනවා පැකට් එකකට ටොපි 20ක් තියනවලු. එවැනි පැකට් 8ක ඇති ටොපි ප්‍රමාණය ළමුන් 40 දෙනෙකු අතර සමසේ බෙදනවලු. එකකට ලැබෙන ටොපි ගාන අහනවා. එකකට ලැබෙන ටොපි ගාන. පුතේ එකක 20යි නම්
20 ඒව 8ක් අපි ඉස්සෙල්ලා මෙහෙම ගුණ කරලා හදනවා. බෝලෙයි 160ක්. 160ක් තියෙනවා. එකකට ලැබෙන ගාන හොයන්න 160 පුතේ ළමයි 40ක් ඉන්නවලු 4න් බෙදනවා. 40 ඒව පුතේ ගණන් කරන බලන්න 4ක් තියෙනවා බෝලේ. ටොපි ප්‍රමාණය. එකකට ලැබෙන ටොපි ප්‍රමාණය සමානයි 4යි. එකකට ලැබෙන ටොපි 4යි. ටොපි 4ක් ලැබෙනවා. ලකුණු දෙන්නේ මෙහෙමයි පුතේ. මේක ලියා දෙනවා නම් බෙදන්නේ නැහැ. කිලිම ලියන්නේ එක ලකුණයි. ගුණ කිරීම ලියා තියෙනවා නම් මෙහෙම එක ලකුණයි. උත්තරේට එක ලකුණයි. හරිද? ක්‍රමයට එකයි උත්තරේට එකයි ලකුණු දෙකයි. මේකට පුතේ එක ලකුණයි 38 කියලා ලියන්න තියෙනකට. බෙදලා දක්වලා තියෙනවට එක ලකුණයි උත්තරේට එක ලකුණයි. උත්තරේ විතරක් නම් එක ලකුණයි. මේක පුතේ ගුණ කරලා තියෙනවා නම් එක ලකුණයි උත්තරේට එක ලකුණයි. 20 8ෙන් ගුණ කරලා 160යි කියලා අරන් තියනවා නම් ලකුණු දෙකයි. උත්තරේට එකයි ගුණ කරනවට එක ලකුණයි. බෙදනවට එක ලකුණයි උත්තරේට එක ලකුණයි. ආයි කියන්න 650ට එක ලකුණයි මේකට එක ලකුණයි ගුණ කිරීම තිබ්බොත් ලාගේ ක්‍රමයේ ලියලා තව ලකුණක් දාගන්න. ඒතකොට ලකුණු දෙකයි දෙන්නේ. එතකොට මෙතනට එකට ලකුණු 1යි රෝම ඉලක්කමෙන් දෙකට ලකුණු 2යි. මේකට එක ලකුණයි. රෝම ඉලක්කම 1ට මේකට ලකුණු 2යි. බෙදනවට එකයි උත්තරේට එකයි. බෙදනවා කියලා ලියා තිබ්බත් හරිය ඈ. මෙතන ගුණ කරලා තියනවට එක ලකුණයි උත්තරේට එක ලකුණයි. ගුණ කරනවා කියලා ලියා තියෙනවා මෙහෙම ක්‍රමයේ තියෙනවා එක ලකුණයි. ක්‍රමයට තමයි දෙන්නේ හරිය. මෙතන එකයි. ක්‍රමේ හරියන්න ඕන ඔක්කොම. මෙයා ගුණ කරනවා කියලා ලියලා උත්තරේට 160ට එක ලකුණයි. ඒ ලකුණු දෙකයි එතන. ඒ කියන්නේ මේක ලකුණු 4ක් තියෙනවා ඈ. අන්තිම ලකුණු 4ක් තියෙනවා. මේකට ලකුණු දෙකක් තියෙනවා. 6යි 6යි 12යි එතන. හරි ලකුණු 12යි. මේ තමයි ලකුණු තත්ත්වේ යන්නේ. right? අවසාන ප්‍රශ්නය අපි කතා කරන මොකද හදා ගන්න ඕනේද වෙලාවක්? කොහොම එක ඉවරයි? right. හදලා නැති දරුවොත් අය පේපරේ බලලා හදා ගන්න ඕනේ. හරිද? WhatsApp එකේ ඉන්න පේපරේ print කරගත්ත දරුවෝ ඒකෙම අඩුපාඩු හදා ගන්න. දෙවෙනි කොටස උත්තර ලියන්න වෙනම කොලෙකුත් ඈ 6 වසරේ. පළවෙනි එකට විතරයි ඒකම ලියන්නේ. හත්වෙනි ප්‍රශ්නේ එහෙම ලේසි. පහත කෝණ වර්ගය ලියන්න කියලා දෙනවා. පළවෙනි එක මෙහෙම එකක් තියෙන්නේ. ඍජු කෝණ දෙවෙනි එකේ තියෙන මෙහෙම කෝණයක් මහා කෝණ කියලා ලියන්න ඕනේ ඉස්තැනේ. මෙහෙම තියෙන්නේ ඒක පුතේ සුළු කෝණ හතරවෙනි එකේ තියෙන මෙහෙම කෝණයක් තියෙන්නේ පරාවර්ත කෝණ. හරිද? මම හිතන නම් ටික එන්නේ. ඊට පස්සේ පුතේ B කොටස කතුරකින් යමක් කැපීමේදී කතුර තල දෙක අතර දැකිය හැකි කෝණය කීයද කියලා. දැන් කතුරක් ඔබ දන්නවනේ කතුර දන්නවනේ. ඔහොම තල දෙක ඔහොම කපනකොට කෝණය මොකද්ද? සුළු කෝණයක් එන්නේ. සුළු කෝණයක් එන්නේ. දැන් අපින් අහනවා නිවැරදි පිටුර යා කරන්න කියලා ජලාශයක මතු පිට ඒවනම් පුතේ ලියා ගන්න දෙන්නේ ඒගොල්ලෝ කරනකොට බිත්තිය යා ගන්න බෑ නැත්තම් දොර පොළව මෙතනින් තියෙනවා සිරස් කියලා ඉතින් තියෙනවා තිරස් කියලා. පුතේ ජලාශයක මතු පිට තිරස් බිත්තිය සිරස් දොර සිරස් පොළව තිරස් කොහොමද තමයි ආවෙන්නේ? ජලාශය මත පිට තිරස් බිත්තිය සිරස් දොර සිරස් පොළව තිරස්. හරිද? පැහැදිලිද? මෙතන ලකුණු පුතේ හතරම හරින ලකුණු හතරයි. හරිද? මෙතනත්
එකකට ලකුණු දෙක ගානේ දෙක ගානේ සෝරි එක ගානේ ලකුණු මෙතන ලකුණු 4ක් සුළු කෝණයක් විතරයි තියෙන්නේ එතන ලකුණු 4ක් තියෙනවා එකක් 12න් ලකුණු දෙන්නේ හරි 12න් ලකුණු දෙන්නේ දැන් ඔයගොල්ලෝ කරන්න ඕනේ පුතේ ඔය ප්‍රශ්න පහ ඔයගොල්ලෝ ලියන ප්‍රශ්න පහක් ලියන්න නැතිනේ ඒ පහේ ගන්න ඕනේ වැඩිම ලකුණු ප්‍රශ්න ඒ කියන්නේ වැඩිම ලකුණු දැන් 7ම ලියපු දරුවෝ මම කියන්නේ 5ක් ලියපුවා නෙමෙයි 7ක් ලියපු අය වැඩිම ලකුණු 5 ගන්න. පැහැදිලි කියන්නේ 12න් අපි දාගත්තේ මේ වැඩිම ලකුණු 5 ගන්න. ඉතිරි දරුවෝ 5ක් විතරක් ලියපු දරුවෝ 60න් කීයද කියලා ලකුණු දාගන්න. එතන 60න් ලකුණු කීයද කියලා දාගන්න. එතකොට පුතේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට අපි ලකුණු දෙන්නේ 60න් දෙවෙනි කොටසට ලකුණු 60යි ලකුණු ඔක්කොම 60න් කීයද කියලා දාගන්න ඕන 60න් 40යි නම් 60න් 40යි කියලා දාගත්ත එතන දෙවෙනි කොටසට උඩින්. ඒතර පළවෙනි කොටසේ ඇවිත් තියෙනවානේ 40න් ලකුණක්. පළවෙනි කොටසේ ඇවිල්ලා තියෙන 40න් අපි හිතමු 30ක් ආවා කියලා. දැන් ඔන්න පළවෙනි කොටසට 40න් 30යි පළවෙනි කොටසට එහෙම නැහැ දෙවෙනි කොටසට මෙහෙම ආවා කියලා හිතන්නකෝ. එයාගේ ලකුණු එතකොට මේ දෙක එකතු කරන්න. 40යි මෙයා එකතු කරලා එයාගේ ලකුණ උන 70. C ගෙන් 70යි කියලා දාන්න. හරිද? සාමාන්‍ය පෙළ විභාගයේදී A එකක් ගන්න 75යි 100යි අතර වෙන්න ඕනි. හරිද? ඊට පස්සේ 65 ඉඳලා 74 වෙනකම් B තියෙනවා. 50 ඉඳලා 64 වෙනකම් ලකුණු ගත්ත අයට C තියෙනවා. 35 ඉඳලා 49 වෙනකම් අයට S බිඳුවේ ඉඳලා 34 වෙනකම් ගත්ත අයට W. ඔහොම තමයි සාමාන්‍ය පෙළ විභාගයේ A B C එන්නේ. ඒතකොට 75යි 100යි අතර නම් ඔයගොල්ලන්ට A එකක් තියෙනවා. 65යි 74යි නම් ඔයගොල්ලන්ට තියෙනවා B එකක්. 50යි 64යි නම් C එකක් තියෙනවා. මේ දෙන්න අතර නම් පුතේ S එකක් තියෙනවා. 40ට කියන්නේ 35ට අඩු වෙනවා නම් W එකක් තියෙනවා. ඒ කියන්නේ ෆ්‍රේම්. මේක සාමාන්‍යයි මේක සම්මානයක් මේක අධිසම්මාර්ථ කියලා කියන මේවා විශිෂ්ට සම්. කොහොම තමයි සාමාන්‍ය පෙළදී දෙන්නේ ශිෂ්‍යත්වයේ වගේ නෙවෙයි. හරි දැන් 6 ඉඳන්ම A එකක් ගන්න 98ක් තියෙන දරුවෝ ඉන්නවා හොඳයි. සන්තෝසයි. හරිද? දිගටම එහෙම තියාගෙන යන්න ලකුණු ලොකු වෙද්දි නරක වෙන්න එපා. 93ක් තියෙනවා. ඔක්කොම හරි අයත් ඉන්නවා. 100 තියෙන අයත් ඉන්නවා. හොඳයි. එතකොට අපි ඔය කරේ පළවෙනි වාරේ පාඩම් ටිකින් කරේ. ඊළඟ මාසෙ පුතේ අපි හම්බ වෙන්නේ තව පේපර් එකක් එක්ක හම්බ වෙනවා. වේලාව සහ කාලසටහන් ගෲප් එකේ දාන්නම්. එකක් ඉන්න 76ක් තියෙනවා, 91ක් තියෙනවා, 99 ගත්ත අය ඉන්නවා, 89ක් තියෙනවා. හරි? 98 තියෙනවා. රයිට් නම් කියන්න වෙලාවක් නෙමෙයි. හරිද? ඉතින් පුතේ ඔක්කොටම බොහොම ස්තුතියි. දැන් මම අඳුරන්නේ නැති සමහර දරුවෝ එකතු වෙලා තියෙනවා. ඉතින් මම දන්නේ නැතුව ඇවිල්ලා වැඩක් කරගත්ත එක ලොකු දෙයක්. මම හිතනවා මොනවා හරි දෙයක් ගන්න නැති කියලා මතක් කරගන්න නැති කියලා හිතනවා. ඊළඟ මාසේ අපි තව පේපර් එකකින් මාසෙ එක දවසේ අපි කරන්නේ විස්තර දාන්නම් ගෲප් එකට. ඊළඟ මාසේ අපි දැන් ওই දෙවෙනි වාරේ ඉගෙන ගන්න ඕන මුල් පාඩමුත් කවලම් වෙච්ච පේපර් එකක් තමයි ඔයගොල්ලෝට දෙන්නේ. ඊළඟ දවසේ හමු වෙමු. මේ වැඩේ හොඳයි කියලා හිතනවා නම් ඔයගොල්ලෝගේ යාළුවන්ට පුතේ කියන්න පණිවිඩේ සම්බන්ධ වෙන්න කියලා 7 5ක් ගන්නෙ නෑ. නිකම්ම තමයි කරන්නේ. ඉස්කෝලේ පටන් ගන්නකම මේ වැඩේ ඔයගොල්ලෝට කරනවා. 11 වසරේ අයලා අක්කලා ඉන්නවා නම් දැනුවත් කරන්න 11 වසරේ පන්තියක් තියෙනවා. හැම සතියෙම සිකුරාදා අපි සාමාන්‍ය පෙළ විභාගයේ එනකම්ම කරනවා. නොමිලේ 7 5ක්වත් නෑ පේපර් එක ඔය වගේ දානවා අපි හදන්න කියලා සාකච්ඡා කරනවා අඩුපාඩු කියා දෙනවා ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. එහෙම තමයි සාමාන්‍ය පෙළ විභාගයේ දරුවන්ට කරගෙන යන්නේ. ඔයගොල්ලෝට ඉස්කෝලේ පටන් ගන්න තාක් කල් අපි මේ විදිහට මාසිකට දවසක් කරනවා. ඉස්කෝලේ පටන් ගත්තම පුළුවන් වුණොත් අපි කරමු ওই දවසකවත්. හරි එහෙනම් ඔයගොල්ලෝ සුබ දවසක් පරිස්සමට ගෙදරම ඉන්න. ඊළඟ දවසේ හමු වෙමු. ඔයගොල්ලෝ ගන්න ලකුණු දැන් නැති දරුවෝ ඉන්නවා නම් කවද්ද? මට WhatsApp එකේ දාන්න ඔයගොල්ලෝගේ ඉස්කෝලේ නමයි ලකුණයි කීයද කියලා. හරි. සුබ දවසක් සියලු දෙනාට.